මොකද ගන්න භ්‍රමණ චලිතය යටතේ ওই රූපයේ දක්වා ඇති පරිදි පටියකින් සම්බන්ධ කර ඇති කප්පි දෙකක් කුඩා එකේ අරය සෙන්ටිමීටර් 12ක් වන අතර විශාල එකෙහි අරය සෙන්ටිමීටර් 30 වේ. කුඩා කප්පියට තත්පර වර්ගයට රේඩියන් 5ක කෝණික ත්වරණයක් ලබා දුන් විට විශාල කප්පියට නිශ්චලතාවයේ සිට එහි නියමිත භ්‍රමණ ශීඝ්‍රතාව වන මිනිත්තුවට භ්‍රමණ 900ක ශීඝ්‍රතාව දක්වා වැඩිවීමට ගතවන කාලය සොයන්න. මෙම කප්පි පද්ධතිය ඒකලිත බවත් චලිතයේදී පටියේ ලිස්සීමක් සිදු නොවන බවත් උපකල්පනය කරන්න. හොඳයි. දැන් ඕගොල්ලන්ට ළඟ ගාන තියෙනවනේ පුතේ. ගාන ඕනනම් ලියා ගන්න උතන ඉඳ තියලා ඒ ගාන හදන්න උත්සාහ කරන්න රූප සටහන ඇඳලා රූප සටහනේ සරලව ඇඳ ගන්න. මොකද ගාන හදන්න අපිට හරිය වැදගත් රූප සටහන. රූප සටහන ඇඳලා මොකද්ද කියන්නේ? ඔන්න තියෙනවා කුඩා රෝදයක්. ඊළඟට පෙන්නනවා විශාල රෝදයක්. දම්බැලකින් මෙර බයිසිකල් mirror. ඔන්න ඒ විදිහට දම්බැලකින් සම්බන්ධ කරලා තියෙනවා. මෙයාගේ අරය දීලා තියෙනවා R1. මෙයාගේ අරය අපි ගමු R2. එතකොට මෙෂින් එක භ්‍රමණය වෙනව නම් මේ දිශාව ඔස්සේ මෙයත් මේ දිශාවට භ්‍රමණය වෙනවා. හරි නේද? right. දැන් මේ වගේ ගැටලුවක් කොහොමද ඕගොල්ලෝ විසඳගන්නේ? මොනවද ඕගොල්ලන්ට මේ තුල දැක්කහම තේරෙන්න ඕන? මොකක්ද මේකේ ඔයාලා හඳුනගන්න භෞතික විද්‍යාත්මකව අපි දකින තාරකය? මේ භ්‍රමණ චලිතයේ තුල දම්වැල එහෙම නැත්නම් අපි ඔය කියන්නේ චේන් එක කියලා නේද? මෙතන එක රෝදයකට සම්බන්ධ කරලා තියෙනවා. මෙතන එක රෝදයකට සම්බන්ධ කරලා. එතකොට මේ පටිය එතකොට මෙතනදි ගත්තොත් මේ රෝද මෙහෙම තියෙන්න මේ පටියකින් සම්බන්ධ කරලා තියෙන්න පිටට පනින්න නැති වෙන්න ඕනනේ. මේවා කප්පි. මේ එක කප්පියක් මෙයා එක කප්පියක් වෙනකොට මෙයාගේ අරය එක අරයක් මෙයාගේ අරය තව අරයක්. අරයෙන් වෙනස්. ඔන්න ඔයගොල්ලෝ හඳුන ගන්න පළවෙනි සංකල්පය මේ අරය කියන දේ වෙනස් පුතේ. අරය වෙනස්. එහෙනම් ඊළඟට ඔයාලා මේ තුල දකින භෞතික විද්‍යාත්මකව ඔයාලා මෙතනදී වැදගත්ම හිතිය යුතු තර්කයේ කුමක්ද? කාටද කියන්න පුළුවන්? ප්‍රතිතර කුඩා රෝදයේ කැරකෙන කෝණයම ලොකු රෝදයක් කැරගෙන කුඩා රෝදයේ කැරකෙන කෝණයම ලොකු රෝදයක් කැරකෙන්න ඕන. මෙයා කැරකෙනවා නම් යම් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයත් අරය කැරකෙන්න ඕන. ගමන් කරන දුරනේ කැරගෙන කෝණය නැතුව ගමන. ඒ කියන්නේ කුඩා රෝදයේ ගමන් කරන දුරම විශාල රෝදයක් ගමන් කරන්න ඕනේ. ඔය කියන්නේ මේ පටිය මේ කප්පිය මතින් ගමන් කරනවා නම් කිසියම් දුරක් පරිධිය ඔස්සේ නේද? ඒක නේද ඔය කියන්නේ. ඒ දුර ප්‍රමාණයම මෙතනත් ගමන් කළ යුතුයි. එතකොට කාලය මෙයාට ගමන් කරන්න ගත වෙන ඒ කාලය මෙතනත් මෙයාට මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. හොඳයි. අපි මේකෙදි මේ වගේ ගැටලුවක පුතේ ඕගොල්ලෝ හඳුනාගත යුතු පළමුවන දේ තමයි මෙහෙම භ්‍රමණය වෙනකොට මේ එකම පටියනේ මෙතන මේ සම්බන්ධ කරලා තියෙන්නේ නේද? මේ කප්පියට සම්බන්ධ කරලා තියෙන පටියම තමයි මෙයාට සම්බන්ධ කරලා තියෙන්නේ.
එතකොට මෙන්න මේ තර්කය වෙන්නේ මෙයා මේ පටිය චලනය වෙනව නම් කිසියම් වේගයකින් අන්නේ වේගය අපි ගත්තොත් මෙතනදී ස්පර්ශීය ප්‍රවේගය වෙනවා. පැහැදිලිද? ස්පර්ශීය ප්‍රවේගය. මෙන්න මේ ස්පර්ශීය ප්‍රවේගය මේ හැම තැනම මොකක් වෙන්න ඕනද? එකම අගයක් වෙන්න ඕන. මොකද එකම පටියනේ. එහෙනම් ස්පර්ශීයව අපි දෙකේ නේද? ස්පර්ශීය ප්‍රවේගයන් මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මම සැලකුවොත් මෙතන V1 ස්පර්ශීය ප්‍රවේගයක් මේ කප්පියට තියෙනවා. මෙතන මෙයාට V2 ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා කියලා සැලකුවොත් මේ V1 සමාන වෙන්න ඕන කාටද? V2. ඔන්න තර්කය. V1 සමානයි V2. මොකද එකම පටියනේ නේද? ඒ වගේමයි මෙයා R1 මට ලියන්න පුළුවන් මේ V1 සමානයි R1 ඔමේගා 1. මෙයා භ්‍රමණය වන කෝණික ප්‍රවේගය ඔමේගා 1, මෙයා භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය ඔමේගා 2. අපි මේ විදිහට දෙනවා. එතකොට මෙතනදී එහෙනම් මෙයාගේ මේ ස්පර්ශීයව තියෙන ප්‍රවේගය V1 සමානයි R1 ඔමේගා 1. මෙයාගේ කවුද? R2 ඔමේගා 2. ඇයි අරයෙන් වෙනස්නේ? අරයෙන් වෙනස් වෙන්නකොට හඳුන ගන්න කෝණික ප්‍රවේග දෙක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕන. කෝණික ප්‍රවේග දෙක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන. අරය වෙනස් වෙනවා. එහෙනම් කෝණික ප්‍රවේග දෙක වෙනස් වෙනවා. හැබැයි මේ ස්පර්ශීය ප්‍රවේග දෙක මොකක් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕන. ස්පර්ශීය ප්‍රවේග දෙක ස්පර්ශීය වේගයන් දෙක එකම වේගය. මොකද එකම පටියනේ මේ චලනය වෙන්නේ. එතකොට හැබැයි ස්පර්ශීය ප්‍රවේගයට අපි මෙයාට සමීකරණය ලිව්වොත් මෙයාගේ එන්නේ R1 ඔමේගා 1 ගුණිතය. මෙයාට එන්නේ R2 ඔමේගා 2 ගුණිතය. එහෙනම් මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕන. ඒ දෙන්න මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. හොඳට මතක තියාගන්න මේ වගේ ගැටලුවක් දුන්නාම ඕගොල්ලෝ දැකිය යුත්තේ මේ එකම පටිය මේ චලනය වෙන්නේ එයාගේ තියෙන ස්පර්ශීයව තියෙන ප්‍රවේගය සමාන වෙන්න ඕන. එහෙනම් දැන් ඔයාලට පුළුවන් ඔන්න ඔය ගාන දැන් හදන්න. මම විනාඩි දෙකක් දෙන්න ඉක්මනට හදන්න බලන ආදේශ කරලා. අපෙන් අහන්නේ රූපයේ මේ තියෙන පටිය සම්බන්ධ කර ඇති කප්පි දෙකකින් කුඩා එකේ අරය සෙන්ටිමීටර් 12යි. මෙයාගේ අරය R1 සමානයි 12යි සෙන්ටිමීටර්. ඊට පස්සේ විශාල එකේ අරය සෙන්ටිමීටර් 30යි. මෙයා සමානයි සෙන්ටිමීටර් 30යි. එන දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා කුඩා කප්පියට දීලා තියෙනවා තත්පර වර්ගයට රේඩියන් 5ක කෝණික ත්වරණයක්. තුරු මෙයාට දීලා තියෙනවා 5යි රේඩියන් තත්පර වර්ගයට කෝණික ත්වරණයක්. ලබා දුන් විට ඇල්ෆා සමානයි 5යි නේද? ලබා දුන් විට විශාල කප්පියට නිශ්චලතාවයේ සිට එහි නියමිත භ්‍රමණ ශීඝ්‍රතාව වන මිනිත්තුවට භ්‍රමණ 900ක ශීඝ්‍රතාව දක්වා වැඩිවීමට ගතවන කාලය සොයන්න. මිනිත්තුවකට භ්‍රමණ 900ක්. මිනිත්තුවකට භ්‍රමණ 900යි. මිනිත්තුවට. හරි. දැන් හදන්න බලන්න උත්සාහ කරන්න. මම උණු පොඩි උදව්වක් දීලා තියෙනවා. සූත්‍රයට ආදේශ කරගන්න. අතන මිනිත්තුවට තියෙන එක ඔයගොල්ලෝ දකින්න තත්පරයට කොච්චරක්ද? මිනිත්තුවට භ්‍රමණ 900ක් නම් තත්පරයට කොච්චරක්ද? ඊට පස්සේ ආ රේඩියන් වලට කරගන්නම් මොකද කරන්නේ? භ්‍රමණ කියලා ඔය තියෙන්නේ වටපුතේ. එහෙනම් වටයකට කොච්චර රේඩියන් ප්‍රමාණයක්ද? එහෙනම් ඔතන කොච්චර රේඩියන් ප්‍රමාණයක්ද?
ටීචර් මියුට් වෙලා. මම මෙතන ගත්තේ පුතේ ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ මෙයා කවුද කියන එක ඔමෙගා 2 කියන අගේ කොච්චරක්ද කියන එක. ඒක දෙන්නේ මිනිත්තුවකට භ්‍රමණ 900යි. ඔයගලන් අරගන්න ඕන මිනිත්තුවක් කියන්නේ තත්පර 60ක්. තත්පර 60ට 900යි නම් එක තත්පරයකට බලන්න 60න් බෙදුවා. 900 බෙදීම 60. හැබැයි මේ ඉන්නේ වට. එක වටයක් අපි දන්නවා රේඩියන් 25 මේ තර්ක කරනවා වගේ. මෙහෙම තර්ක කරා. එක වටයක් 25 රේඩියන්. එහෙනම් මෙතන තියෙන වට ගණනේ සම්පූර්ණ රේඩියන් ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් 25 වලින් ගුණ කරාම මෙතන ඉන්නේ රේඩියන් වලින්. ඉරෙන් යට ඉන්නේ තත්පර. එයා උඩට එනකොට තත්පරයට. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔමෙගා 2 දන්නවා. ඔමෙගා 2 දන්නවා R2 දන්නවා. ඔමෙගා 2 R2 දන්නවා. R1 දන්නවා. එහෙනම් මෙතනින් ඔයාලට හොයාගන්න පුළුවන් පුතේ ඔමෙගා 1. ඔමෙගා 1 කවුද එන්නේ කියලා ඉක්මනට ආදේශ කරලා හොයාගන්න. අතන ඉන්නේ R2 30 ගුණ කිරීම 10 බල ඍණ 2යි. ආදේශ නොකලත් මෙයා මේ කියන්නේ 10 බල ඍණ 2 නොගත්තත් මෙතන R1 ගේ 10 බල ඍණ 2කින් බෙදලා යනවා. ඒතකොට මෙතන ඉන්න ඔමෙගා 2 කියන්නේ 900 බෙදීම 60 ගුණ කිරීම 25. මෙතන එන්නේ ඔය ටික නේද? R2 බෙදීම තව ඉන්නවා කවුද? R1. R1 කියන්නේ 12 ගුණ කිරීම 10 බල ඍණ 2යි. මම අර 10 බල ඍණ 2කින් ගුණ කළේ සෙන්ටිමීටර කරන්නේ. සෙන්ටිමීටර මීටර කරන්නේ. සුළු කරගන්න බලන්න. ඔමෙගා 1 හොයාගන්න කීයද එන්නේ කියලා. ටීචර් ඔව්. අන්තිම කාලෙට එන්න 4.77 4.77 තප්පර. තත්පර පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා මොකක් හරි දශම ස්ථානයක්. චුට්ටක් බලන්න උනේ. ඔමෙගා 1 කීයද ආරි? තත්පරයට රේඩියන්. සුළු කරේ නැහැ 30 වැඩි කිරීම 30 5 බෙදීම 12. මෙයා සුළු කරන් බලන්න. මෙයා සුළු කළොත් මෙයාට මෙයා නැති වුණා. මේ 30ට 1යි මේ 60ට 2යි මේ 2ට 1යි මේ 2ට 1යි. එතකොට එනවා අපිට 900 බෙදීම 12 5. මෙයා දාරි. ඔව් ටීචර්. හරි. අපි දැන් එයාව එහෙම තියමුකෝ නේද? ඊට පස්සේ ඔය ඉන්නේ පුතේ ඔමෙගා 1. එහෙනම් දැන් අපිට අහන්නේ එයා නෙවෙයි. අපිට කියන්නේ මේ 900ක ශීඝ්‍රතාව දක්වා වැඩිවීමට ගතවන කාලය සොයන්න. අපි එතනදි ගන්නේ කාවද? මොකද්ද ගන්න සූත්‍රය? මේ විදිහට වැඩි වෙන්න ගත වෙන කාලය. මොකද්ද දාපු සූත්‍රයේ දුලෙන් ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා ටී. ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා ටී. ඔව්. එහෙනම් ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා ටී. ඔමෙගා නෝට් මොකද වෙන්නේ? බිඳුවයි. ඇයි ඒ? නිශ්චලතාවයේ සිට කියලා කියනවා. එහෙනම් එතන මෙයා බිඳුවයි. එහෙනම් ඔමෙගා සමානයි ඇල්ෆා ටී. එහෙනම් අපිට එනවා මේකින් ආදේශ කරගන්නවාලා t හොයාගන්න පුළුවන් ඇල්ෆා දීලා තියෙන්නේ මෙතන නේද? ඇල්ෆා දීලා තියෙන්නේ. එහෙනම් ඇල්ෆා සමානයි කියලා ගන්න පුළුවන් ඔමෙගා බෙදීම t. ඔනිකට ආදේශ කරා 900 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ඉරෙන් යට ඉන්නවා 12 අපිට t වලින් බෙදන්න ඕනේ t නෙවෙයි. sorry t නේ අහන්නේ. එහෙනම් මෙයා ඇල්ෆාගෙන් බෙදෙනවා මෙතන t එනවා. හරිනේ? t නේ අහන්නේ. එහෙනම් ඇල්ෆා සමානයි 5යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ 1යට 5යි තත්පර වර්ගයට රේඩියන්. එතකොට ඔයාලගේ ආදේශයේ මෙතන රේඛක අරගත්තොත් මෙතන ඉන්නේ තත්පර වර්ගයට රේඩියන් ඉරෙන් උඩට ඉන්නේ ඔමෙගානේ. ඔමෙගා ගියාගේ ඒ කියන්නේ රේඩියන් තත්පරයට රේඩියන්.
එතකොට තත්පරයට රේඩියන් පදයක් නැති වෙනවා. ඒ කියන්නේ ඉරෙන් යට ඉතුරු වෙනවා එක තත්පරයට එකක්. එයා ඉරෙන් උඩට ආවහම තත්පර. ඒ කියන්නේ අපේ අවසාන ඒකකේ කාලයේ ඉන්නේ තත්පරවල. මෙයාව සුළු කරගන්න. මෙයාව අපිට සුළු කරගන්න පුළුවන්. මෙයාව දෙකෙන් බෙදුවොත් 6යි. මෙයාව දෙකෙන් බෙදුවොත් 11යි. මේ 5ට 1යි. මෙතන 1යි. 940ට 8යි. බිංදුවයි. එහෙනම් එනවා එතන මේ 6ට 1යි 186න් බෙදුවාම පුතා 30යි. නේ 30 ගුණ කිරීම 11 බෙදීම 7 සමානයි 11 වරක් බිංදුවයි 11 වරක් 3 33යි. බෙදීම 7 සමානයි 33ට 7 ඒවා 4යි. හරිද? 33ට 7 ඒවා 4යි. 28නේ 28යි ඉතුරු වෙනවා 5ක්. 50ට 7 ඒවා 50ට 7 ඒවා 7යි. ඉතුරු වෙනවා 1ක් 49. එහෙනම් ඒ 1යි අපි දශම තිත කියලා 10 ගත්තාම 10ට 7 ඒවා 1යි. පැහැදිලිද? එහෙනම් උත්තරේ එනවා 47.1යි ඒකක තත්පර. මෙන්න මේක තමයි උත්තරේ. මම හිතනවා ඔයගොල්ලන්ට ඒ ගානෙන් යමක් ගන්න පුළුවන් කියලා. මේ ටිකක් ගැටලු දකින්න ඕන. මෙහෙම ගැටලු තියෙනවා. මේවා පාස් පේපර්ස් වලත් ඔයාලා ඔය මේ පටි වල ගැටලු, චේන් වල ගැටලු මෙහෙම තියෙනවා. දැන් මම ඔයාලා කැමති ඊළඟට හදන්න. ඔයාලා හදනවා නම් මෙන්න මේ ගාන. මම එවපු ගණන් වල මේකේ තව මොන හරි ගැටලු තියෙනවද පුතේ? මෙයා පේන්නේ නැත්ද? මෙතන අවසාන උත්තරේ වෙන්නේ 47.1 තත්පර. 330 බෙදීම 7. පැහැදිලිද? හොඳයි. දැන් හදන්න ඉක්මනට මම මේ ගානෙන් පස්සේ වෘත්ත චලිතයට යනවා. මෙන්න මේ ගාන හදන්න බලන්න. අපි හදමු අර හිම ක්‍රීඩිකාවක් කියලා මම ගානක් කිව්වේ. 6 වෙනි ගාන. හිම ක්‍රීඩිකාවක් අයිස් මත ඇගේ සිරුර භ්‍රමණය කරනුයේ දෑත් විදාගෙන තත්පරයට රෙවොලූෂන් නැත්නම් තත්පරයට වට දෙකක ශීඝ්‍රතාවයෙනි. එහිදී ඇගේ අවස්ථිති ගුණය වර්ග මීටර කිලෝග්‍රෑම් 1.5. මෙසේ භ්‍රමණය වෙමින් සිටියදී ඇය දෑත හකුලා ගත්තාය. අපිට කියනවා දෑත විහිදාගෙන ඉන්නවා. අන්න එතකොට ශීඝ්‍රතාවය දෙනවා තත්පරයට වට වලින්, රේඩියන් වලින් නෙවෙයි තත්පරයට වට. එහිදී ඇගේ අවස්ථිති ගූර්ණය දෙනවා. මේ දෑත් විදාගෙන ඉන්නකොට අවස්ථිති ගූර්ණය දෙනවා. ඊට පස්සේ ආයි දෑත් හකුලාගෙන ඉන්නකොට ලං කරගෙන ඉන්නකොට අපිට කියනවා ඇගේ අවස්ථිති ගූර්ණය 0.5 කිලෝග්‍රෑම් වර්ග මීටර. අහනවා අපෙන් මෙහෙම අඩු කරනකොට අඩු වෙන්නේ නම් අවස්ථිති ගූර්ණය අඩු වුණා නම් ඇයගේ නව භ්‍රමණ ශීඝ්‍රතාව කුමක්ද කියලා. ඔන්න ඔයගලන්ට ඊළඟට දකින්න පුළුවන් ගැටලුවක මේ වගේ ගැටලුවක තව යොදා ගන්න පුළුවන් තව සමීකරණයකටයි මම මෙන්න උත්සාහ කරන්නේ අපි ඉගෙන ගන්න. මේකෙදී අවස්ථිති ගූර්ණය ඒ වගේම කවුද අවස්ථිති ගූර්ණය කෝණික ප්‍රවේගයයි. අවස්ථිති ගූර්ණයයි කෝණික ප්‍රවේගයයි. මෙතන දීලා තියෙන තොරතුරු තියෙන්නේ අවස්ථිති ගූර්ණයයි කෝණික ප්‍රවේගය. අපි මෙතනදී යොදාගන්නේ කුමන භෞතික විද්‍යාවේදී අපි භ්‍රමණ චලිතයේ පාඩමේදී ඉගෙන ගත්තු කුමන තර්කයක්ද කුමන නියමයක්ද කාටද කියන්න පුළුවන්? කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. බොහොම හොඳයි. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය පුතේ. අපි රේඛීය චලිතයේදී රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය ඉගෙන ගත්තා. m1 v1 සමානයි m2 v2. ඒ වගේ මේ ඒකෙදි තිබුණ අවස්ථිති ස්කන්ධය දැන් මෙතනදී අපි කතා කරන්නේ භ්‍රමණ චලිතයේදී අවස්ථිති ගූර්ණය.
එහෙනම් අපි දැන් මෙතනදී යොදා ගන්න ඊළඟ සමීකරණය තමයි මේ කෝණික ගම්‍යතා සංස්කෘති නියමය. ඉතින් කෝණික ගම්‍යතා සංස්කෘති නියමය අපිට මේ රේඛීය ගම්‍යතා සංස්කෘති නියමයේ දිහා බලලා ගොඩනගා ගන්නත් පුළුවන්. මෙයාට අනුරූප රාශිය කවුද? I1. ස්කන්ධයට අනුරූප රාශිය අවස්ථිති පූර්ණය. බීට අනුරූප රාශිය ඔමෙගා. එහෙනම් I1 ඔමෙගා 1 සමානයි කවුද? I2 ඔමෙගා 2. I2 ඔමෙගා 2. පැහැදිලිද? මෙයා තමයි මෙයාව දන්නවනම් මෙයාව හදාගන්න ලේසි. අනුරූප රාශීන් ඔළුවට ගන්න. මේවා සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ නැහැ. මෙයා තුලින් මෙයා ගොඩ නැගෙනවා කියන එක දකින්න පුළුවන්. එහෙනම් අපි කෝණික ගම්‍යතා සංස්කෘති නියමයේ පාවිච්චි කරනවා මෙතනදී. දෑත් හකුලාගෙන ඉන්න අවස්ථාවයි මේ දෑත් පිහිදාගෙන ඉන්න අවස්ථාවටයි අනුරූපව. දෑත් පිහිදාගෙන ඉන්න අවස්ථාවේදී අපිට අගයන් දීලා තියෙනවා I1 ඒ වගේම ශීඝ්‍රතාවයේ තත්පරයට 2යි. ඉක්මනට හදන්න මම විනාඩි 2ක් දෙන්නම්. දැන් කවුරුත් තාම හදලා නෑනේ. හදන්න. සූත්‍රයට ආදේශ කරන්න. ලියන්න කෝණික ගම්‍යතා සංස්කෘති මූලධර්මයේ භාවිතයෙන් කියලා. කෝණික ගම්‍යතා සංස්කෘති මූලධර්මයේ භාවිතයෙන් කියලා ලියලා මේ සූත්‍රයත් ලියන්න. ලියලා ඉක්මනට ආදේශ කරලා උත්තරේ ගන්න. කෝණික ගම්‍යතා සංස්කෘති නියමයේ භාවිතයෙන් කියලා ලියලා මේ සූත්‍රයත් ලියලා ආදේශ කරන්න ඉක්මනට. තත්පරයට වට 2යි කියලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් පුතේ තත්පරයට රේඩියන් කරගන්න 2 මොනවා කරනවද අපි? 2π වලින් ගුණ කරගන්න. එයා ලියා ගන්න ඔමෙගා 1 සමානයි කියලා 2 ගුණ 2π තත්පරයට රේඩියන්. දැන් මේ පාඩම මම ගොඩාක් සරලව ඔයාලට කරේ. සරලව මම හිතනවා මේ හඳුන ගන්න ගැටලු විසඳ ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මම දැන් මේ ගැටලු කීපයක් තෝරගත්තේ මේ ගැටලුවක් දුන්නාම අපි මේ භෞතික විද්‍යාවේදී යොදා ගන්න මේ මූලධර්ම වල සමීකරණ කොයි ගානට මොන සමීකරණේ පාවිච්චි කරන්න ඕනද? ඒක වෙනස්. ඔය ඔක්කොම සමීකරණ ටික අරගෙන මේ එතනදී දැන් තමන් හඳුනා ගන්න ඕනේ මම මෙතනදී යෙදිය යුතු මේ සමීකරණය. මේ තියරි එකයි මෙතනදී යදන්නේ. ඒක එකවර දකින්න ඕන. ඒකට හොඳට තව ගැටලු හදන්න. මම හිතන භ්‍රමණචර්ය ආශ්‍රිත ගැටලු එවුවා නේද? ඒවත් හදන්න මේක උදව්වක් කරගෙන මේ ගැටලු කීපයක් උදව්වක් කරගෙන තව හදන්න මම ඒවකු ගැටලුත් හදන්න හදාගන්න බැරි දෙයක් තිබුණොත් ගෲප් එකට දාන්න. ගෲප් එකේ ටිකක් මට බැලෙනවා. ගෲප් එකෙන් අහන්න ගැටලුවක් නැහැ. ඒ වගේමයි පුතේ අහන දෙයට වෙන කෙනෙකුට උත්තරයක් දෙන්නත් පුළුවන්. ওই ගෲප් එක ඔයගොල්ලෝ යොදා ගන්න මේ මගෙන් ගෲප් එකට දාන්න. අදපු කෙනෙකුට කියන්න මේකට උත්තරේ මේකයි කියලා. දැන් ඒකයි ඉස්සරහට කරගෙන යන්න ඕන ක්‍රමවේදය. මමම කරනකන් ඉන්න එපා. කවුරු හරි හැදුවා නම් මේකට උත්තරේ මේකයි කියලා ඒ යාළුවට උදව් කරන්න. හැම වෙලාවෙම ගෲප් එක හරහා තොරතුරු දාන්න, නොදන්න දේ අහන්න. මොකද දැන් ආයි ටික කාලයකට අපි ගෙදරනේ නේද? හොඳයි. උත්තරේ ආවේ කීයද? තත්පරයට වට 6යි. තත්පරයට වට 6යි. කොහොම හොඳයි. තත්පරයට වට 6යි කිව්වට එයා රේඩියන් වලින් කිව්වොත් කීයද? ගමන ශීඝ්‍රතාවය අහන්නේ තත්පරයට වට 6යි. ඒකත් හරි. රේඩියන් වලින් ඇහුවනම් උත්තරේ කීයද? රේඩියන් වලින් ඇහුවනම් උත්තරේ කීයද දුලේ? 37.71යි රේඩියන් තත්පරය. ඔයා සුළු කරාද? 7.22න් සුළු කරා නේද? ඔව්. හරි හරි. ඒකට කමක් නැහැ. එහෙම නැත්නම් සරලව 6 ගුණ කිරීම 2π නේද? තත්පරයට රේඩියන්. හැදුවද පුතේ අනිත් අය?
හදුවද? හදන්න ඕනේ නෑ නේද මම ඒ ගන්න. I1 omega 1 සමානයි I2 omega 2 වලට ආදේශ කළ උත්තරේ ගන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ ගාන. මම කැමතියි ඔයගොල්ලෝ ඊළඟට හදනවා නම් ඊට පස්සේ ගාන. නිමැවුම් රෝධයක. එහෙම නැත්නම් ග්‍රයින්ඩර් එකක් කියලා හඳුන්වලා තියෙනවා. මේ ග්‍රයින්ඩර් එකේ අවස්ථිති ගුණය දීලා තියෙනවා. නියත ව්‍යවර්තයක් යෙදීමෙන් එයට නිශ්චලතාවයේ සිට මිනිත්තුවට වට 100ක් මිනිත්තුවට වට නැත්නම් වාර 100ක් කෝණික ප්‍රවේගයක් ලබා ගැනීමට ගත වූ කාලය දීලා තිනවා තත්පර 12යි කියලා. එහෙනම් පහත දැය ගණනය කරන්න කියනවා. රෝදයේ කෝණික ත්වරණය යෙදූ සංප්‍රයුක්ත ව්‍යාවර්තයේ තත්පර 12ක කාලයකදී එහෙම නැත්නම් ඒ තුලදී එහි භ්‍රමණ කෝණය ව්‍යාවර්තයේ මගින් රෝදයේ මත කෙරුණු කාර්යය. හරි. අන්න ඒ ගාන අරගෙන හදන්න පටන් ගන්න. ටීචර් ඒ ගාන පොඩ්ඩක් ආපුවම කියන්න පුළුවන්? නිමැවුම් රෝධයක අවස්ථිති ගුණය 2 ගුණ 10 බල ඍණ 3යි වර්ග මීටර් කිලෝග්‍රෑම්. නිමැවුම් රෝධයක් අපි මෙන්න ග්‍රයින්ඩර් එකක් කියලා ගමු. එයාගේ අවස්ථිති ගුණය දීලා තියෙනවා 2 ගුණ 10 බල ඍණ 3යි කිලෝග්‍රෑම් වර්ග මීටර. ඊට පස්සේ කියනවා නියත ව්‍යවර්තයක්. ව්‍යවර්තය අපි අංකණය කරේ කුමන සංකේතයෙන්ද? මතකද? ව්‍යවර්තය රෝගී. ටෝක් නේද? ටීචර් ඔය ගාන ෆොටෝ එකක් දාලා නැහැ. හරි පුතේ ඉරුවා. දැන් හදන්න. දැන් කියවන්න ඕනේ නෑ නේද? හරි. නියත ව්‍යවර්තය. මේ නියත ව්‍යවර්තයක් කියලා තියෙනවා. අපිට තියෙනවා ටෝ සමානයි දීලා තියෙනවා. යෙදීමෙන් එයට නිශ්චලතාවයේ සිට. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් යනවා 10යි 10යි වට 1000ක් මිනිත්තුවකට වට 1000ක් කෝණික ප්‍රවේගයක් ලබා ගැනීමට ගත වූ කාලය මේව වෙන්න ගත වෙලා තියෙනවා තත්පර 12ක කාලයක්. අපිට අහනවා මුලින්ම රෝදයේ කෝණික ත්වරණය ඇල්ෆා. ඇල්ෆා කවුද කියලා අහන්න. අපි පාවිච්චි කළ යුතු සූත්‍රය මොකක්ද? කාටද කියන්න පුළුවන්? දැන් ගමනිතයේ සූත්‍ර හොඳට පාඩම් කරලානේ ඇත්තේ. මොකද සූත්‍රය අපි පාවිච්චි කරන්නේ? පාඩම් කරලා තියෙන්න ඕන. අපි අහමු කාවින්දයනේ. කාවින්දේ මයික් කවුන්නේ? කවුද? කවිදු ඉන්නවද? කවිදු නෑ. එතකොට ආදිද ශෂිනි කියන බල මොකද්ද පාවිච්චි කරන සූත්‍රය? ශෂිනි
ලක්ෂිකා කියන්නේ බලන්න මොකද්ද අපි පාවිච්චි කරන සූත්‍රය. ආලක්ෂිකා ඕක කතා කරන්නේ නැහැ. මේ මම විනීල. මතක නැහැ කියලාවත් අඩු ගන්න කියන්නේ. දුලෙන් කියන බලන්න අපි පාවිච්චි කරන සූත්‍රය මොකද්ද දුලෙන්? කෝණික තෙරණේ සමාන කෝණික ප්‍රවේග වෙනස් වීම ශීඝ්‍රතාවය. මොකද්ද? එහුන්නේ ටිකක්. කෝණික තෙරණේ සමාන කෝණික ප්‍රවේග වෙනස් වීම ශීඝ්‍රතාවය. මේ ගානේ අල්ප හොයන සූත්‍රය. ඔයා කෝණික ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔව් බොහොම හොඳයි. දැන් අනිත් අයට මේක කියාගන්න බෑනේ. අනිවාර්යයෙන්. නේද? අපි නිවරාගෙන උගන්වන්නේ දැන් මේ බලන්න නේද? මේ අල්ප හොයාගන්න මේ සාමාන්‍යයෙන් දකින්න නිශ්චලතාවයේ ඉඳන් මේ වගේ ප්‍රවේගයක් දක්වා යනවා මෙච්චර කාලයක් තුල. එතන මෙතන නිශ්චලතාවය කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ ඔමෙගා නෝට් සමානයි බිඳුවයි. ඔමෙගා නෝට් සමානයි බිඳුවයි. මේ ඔමෙගා අපි මෙයාව හදාගන්න පුළුවන් මිනිත්තුවට මෙච්චරයි. එහෙනම් මේ 1000 වට 1000 2π වලින් ගුණ කරාම රේඩියන් වෙනවා. ඒතර මිනිත්තුවට රේඩියන් නේද? මේවා අපිට තත්පරයට හදාගන්න පුළුවන්. මිනිත්තුවට රේඩියන් තත්පරයට හදාගන්න මොකද කරන්නේ? මේ මිනිත්තුවට කියන එකේ මෙයා ඉන්නේ ඉරෙන් යට. මිනිත්තු ඉන්නේ ඉරෙන් යට. මිනිත්තු කියන්නේ ඒතකොට ඉන්නේ ඉරෙන් යට. ඉතින් උඩට එන්නේ -1 හැදෙන්නේ මේ විදිහටනේ. ඒකට මිනිත්තු ඉරෙන් යට නම් ඉන්නේ අපි මිනිත්තු ඉරෙන් යට ඉන්නවා කියලා හිතාගෙන ඉරෙන් යට ඉන්න මිනිත්තු තත්පර කරනවා. ඉරෙන් යට ඉන්න මිනිත්තු තත්පර කරන්න මොකද කරන්න ඕනේ? එක මිනිත්තුවකට තත්පර කොච්චරද බලන්න. එහෙනම් මිනිත්තු මෙච්චරක් තත්පර කරන්න මොකද කරන්නේ? එක මිනිත්තුවක් තත්පර 60යි නම් මෙයාව මෙතන බෙදීම තියෙන ඉරෙන් යට. මිනිත්තු ඉන්නේ ඉරෙන් යට. එයාව 60න් ගුණ කරනවා. ඒ කියන්නේ අර සංඛ්‍යාව 60න් බෙදලා. පැහැදිලිද? right. මම හිතනවා හරියට කියලා වල් තේරුණා කියලා. එහෙනම් මෙතන ඔන්න ඔමෙගා මේ ඉන්නේ ඔමෙගා. එහෙනම් අපිට මේ සූත්‍රය දාන්න පුළුවන් කවුරු සූත්‍රය අපි පාවිච්චි කරන චලිත සමීකරණ වල භ්‍රමණ චලිත සමීකරණ ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා ටී නේද? ඔමෙගා නෝට් බිඳුවයිනේ. එහෙනම් ඔමෙගා සමානයි ඇල්ෆා ටී. එහෙනම් ඇල්ෆා සමානයි ඔමෙගා අඩු කිරීම ඔමෙගා නෝට් බෙදීම ටී. කෝණික ප්‍රවේග වෙනස. එතකොට මෙතන ඔමෙගා බෙදීම ටී වෙනවා. මොකද ඔමෙගා නෝට් 0. මෙයා බිඳුවයි. ඒත් එහෙනම් ආදේශ කරගන්න මෙතන 1000 ගුණ කිරීම 2π බෙදීම 60 මෙතන t වලින් බෙදනකොට ඒ කියන්නේ තත්පර 12න් බෙදනවා. 12න් බෙදනකොට අපිට මෙතන පුළුවන් යාව සුළු කරගන්න. යාව සුළු කරන්න. හරි නේද? සුළු කරාම ඔයාලට එන්න ඕන උත්තරේ අල්ෆා සමානයි 8.73යි. තත්පර වර්ගයට රේඩියන්. තත්පර වර්ගයට රේඩියන් වෙන්න ඕනේ. හරිද? මේක සුළු කරගන්න. ඊට පස්සේ අපි අහන්නේ ඒක නෙවෙයි. ඊට පස්සේ අහන්නේ අපෙන් යෙදූ සංප්‍රයුක්ත ව්‍යවර්තය. ඒ කියන්නේ මේ ග්‍රයින්ඩර් එක එහෙම නැත්නම් අපි කතා කරන මේ මවුම් රෝදය මෙයා භ්‍රමණය වෙනකොට මේ වගේ නිශ්චලතාවයේ ඉඳන් මේ වගේ අගයක් දක්වා භ්‍රමණය වෙන්න එයාට බාහිරින් යෙදෙන්න ඕන බලයක්. ඒ බාහිරින් යෙදෙන බලය අපි ගන්නේ බල ගූර්ණයේ විදිහටනේ නේද? ඒක අපි සලකන්නේ බල ගූර්ණයේ බලයේ බල ගූර්ණය. එතකොට මෙතනදී අපි සලකන්නේ මේ යොදන්නේ කවුරු කියලාද? දැන් අපි අර රේඛීය චලිතයේදී බල ගූර්ණී කියලානේ සලකන්නේ. මෙතනදී ගන්නේ කවුද? මේ ව්‍යවර්තය.
කවුරු කියලාද සලකන්නේ? එහෙම යෙදෙන්න මේ බාහිරින් යෙදෙන බලය තමයි අපි ව්‍යවර්තය කියලා සලකන්නේ. ඒ බාහිරින් යොදන ව්‍යවර්තය දීලා තියෙනවා. එහෙම මේ වගේ අගයකින් නම් මේ වගේ අගයක් දක්වා වැඩි වෙන්න පුතේ බාහිරින් යෙදෙන ව්‍යවර්තයේ අගය දීලා තියෙනවා. හරියට අර රේඛීය චලිතයේ අපි පාවිච්චි කරපු බලය වගේ. බලය තිබුණොත් රේඛීය චලිතයේ යෙදෙනවා කිසියම් කරණයකින්. S සමානයි ma. ඒ වගේ මෙතනට අනුරූප වෙන්නේ tau සමානයි කවුද? tau සමානයි I alpha. tau සමානයි සූත්‍රයේ කවුද? I alpha. m වෙනුවට I, a වෙනුවට alpha. එහෙනම් tau සමානයි I alpha. මේ tau කියන්නේ අර ව්‍යවර්තය. අපිට ව්‍යවර්තයේ දීලා තියෙනවා නියත ව්‍යවර්තයක් යෙදීමෙන් නැහැ අපෙන් අහන්නේ ව්‍යවර්තය. අපි එහෙනම් මෙතනදී මේ ව්‍යවර්තයගේ හොයාගන්න පුළුවන් මේ ඇල්ෆාගේ අගේ ආදේශ කරනවා I අපිට දීලා තියෙනවා කොච්චරයි කියලාද 2 ගුණ 10 බල ඍණ 3යි කියලා ආදේශ කරන්න තියෙන්නේ 2 ගුණ 10 බල ඍණ 3යි මෙයා ගුණ කිරීම ඇල්ෆා කියන්නේ 1000 මෙතනින් සුළු කරොත් මෙයා 6යි මෙතන උඩ 100යි ආයි අපිට පුළුවන් සුළු කරගන්න මෙයාව 12 දෙකෙන් බෙදුවොත් 6යි මේ දෙක ඉවත් වෙනවා ඉරෙන් උඩ ඉන්නවා 100 ඉරෙන් යට ඉන්නවා 36 එහෙනම් 6 ගුණ කිරීම 6 වාරයක් 5 එහෙනම් මෙයා තවත් සුළු කරනවා නම් මේ දෙකට 1යි මේ 6ට 3යි එහෙනම් අපිට එනවා මෙතන තියෙනවා 10 බල ඍණ 3යි මෙතන 10 බල දෙකක් ඉන්නවා ඒ 10 බල දෙක සුළු කළොත් එතන එනවා 10 බල ඍණ 1ක් ඉරෙන් යට ඉන්නේ 6 වරක් 3 18 උත යට 18 ගුණ කිරීම 10 බල ඍණ 1යි 5 5 දාලා සුළු කරගන්නත් පුළුවන් නේද එතකොට අපිට එයාව අපි ව්‍යවර්තේ tau සමානයි I alpha මෙයා සුළු කරගන්න නේද මේ 5 කියන්නේ 7න් 22 මෙයා සුළු කරන් බලන්න මෙයා I දෙකෙන් බෙදුවොත් 11යි මෙයා 9යි එතකොට එනවා 11 බෙදීම 9 වරක් 7 63යි 9 වරක් 7 63යි ගුණ කිරීම 10 බල ඍණ 1යි tau සමානයි tau ගේ ඒකක කවුද tauට අපි ගන්න ඒකක කාටද කියන්න පුළුවන් tau ගේ ඒකක tau ගේ ඒකක කියන්න බලන්න මෙයාගේ ඒකක I ගේ ඒකක කිලෝග්‍රෑම් වර්ග මීටර් ගුණ කිරීම ඇල්ෆාගේ ඒකක තත්පර වර්ගයට රේඩියන් තත්පර වර්ගයට රේඩියන් එහෙනම් මෙතන එනවා මේ රේඩියන් අයින් වෙනකොට රේඩියන් අයින් කළොත් මෙතන එන්නේ kg m වර්ගය kg ms ඍණ 2 ගුණ කිරීම m kg ms ඍණ 2යි කියන්නේ නිව්ටන් අනිත් එක නා මීටර් එහෙනම් මෙයාගේ ඒකක එන්නේ කවුද නිව්ටන් මීටර් ඒකක එන්නේ පැහැදිලිද නිව්ටන් මීටර් ව්‍යවර්තයේ ඒකක right වලයාව සුළු කරගන්න මෙයා එන්නේ කීයද කවුරු හරි සුළු කරපු කෙනෙක් ඉන්නවද 11 බෙදීම 63 11 බෙදීම 63 මම 11ට නැති හන්ද දශම පිටක් කියලා බිංදුවක් ගත්තා මෙතනින් එන්නේ 121යි එක්වරක් 63යි මෙතන 10යි 3ක් ලක්ෂණාව ගන්න අනේ සෝරි එහෙනම් මෙතන සුළු කරොත් අපිට එනවා 10න් 3ක් අඩු කරාම 7යි මෙතන 10න් 6ක් අඩු කරාම 4යි 47යි ආයි බිංදුවක් ගත්තා 470යි 470ට 63 එනවා 470ට 63 ඒවා 42 අපිට පුළුවන් වෙයි 7ක් කියලා ගන්න නේද 7 වරක් 3 21න් 1 දෙකක් ඉතුරුයි 7 වරක් 6 7 වරක් 6 42යි මේ 2යි 44යි මෙතනින් එනවා 10න් එකක් 9යි මෙතන 6න් 4ක් 2යි 29යි බිංදුවයි 29 තව දිනකට කොහොම සුළු කරගෙන යන්න පුළුවන් 0.1යි 7ක් එනවා 10 බල ඍණ 1යි
ඒ කියන්නේ උත්තරේ එන්නේ ටෝ සමානයි 0.17 ගුණ කිරීම 10 බල ඍණ 1 නිව්ටන් මීටර්. අපිට මෙයාව විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් 1.7 මම මෙයාව ගන්නවා දශම ස්ථානයේ මෙතනට. මං ගාන වෙනස් කරනවා නේද? ඒ කියන්නේ මම දශම ස්ථානයක් ඉස්සරහට ගෙනිච්ච හැබැයි ඉන්න ඕනේ එතන නෙවෙයි ආපස්සට එන්න ඕනේ. ඒ කියන්නේ 10 බල ඍණ 1කින් මම ಗುಣ කරලා තියන්න ඕනේ. ඒ මං ಗುಣ කරන්නේ මෙයාව වෙනස් කරන්න 10 බල ඍණ 1ක්. මෙතන ඉන්නවා තව 10 බල ඍණ 1යි. එහෙනම් උත්තරේ 1.7 ගුණ කිරීම 10 බල ඍණ 2යි නිව්ටන් මීටර්. පැහැදිලිද? විද්‍යාත්මක අංකණේ පාවිච්චි කරලා උත්තර ගන්නත් පුරුදු වෙන්න ඕනේ. හොඳයි. තේරෙන්නේ නැති දෙයක් මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. කවුද මේකේ නැත්තේ මේ කවිදු නෑ නේද? කවිදු නැහැ. ඉසුරු නැහැ. කවිදුයි ඉසුරුයි නෙමෙයි. හා? කවුන්සිලට සිග්නල් එකක් කිව්වා. ආ. එතකොට ඉසුරු දැන් මේ ගානක් විශේෂ ගානක්. මේ වගේ ගානක් හදනකොට මේ Taman ඇප්ලයි කරන්න ඕන තියරි එක. මේකෙන්දි මම යෙදිය යුතු තියරි එක මේ තියරි හරිය වැදගත් පුතේ. ගැටලුවකට මූලිකම දේ තමයි තියරි. හොඳට තියරි අවබෝධය තියෙන්න ඕන. ඊට පස්සේ තමයි ඕන ගැටලුවක් හදන්න ඔයාලා පදම් වෙන්නේ. ඒක ගණන් හද යන්න ඕන. මේ මොහොත් කරගන්න. ඒකට ගණන් හදන්න ඕන. හදනකොට Tamanට දැනෙන්න ඕන මම මෙතනදී යෙදියේ මෙන්න මේ තියරි එකයි. ඒකයි හරි වටිනාකම තියෙන්නේ. ඒක නිසා තියරි හොඳට අවබෝධ කරගෙන යෙදිය යුතු සමීකරණ මොනවද කියන එක මනසට දැනෙන්න ඕන. right. එහෙනම් දැන් මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ හදපු ටිකේ. විශ්මි තේරුණාද? විශ්මි නිදිද? නෑ නේද? ඉන්නව නේද ඔක්කොම හැල්ලා? නේද? right. ඊට පස්සේ අපිට කියනවා තත්පර 12ක කාලය තුලදී එහි භ්‍රමණ කෝණය තත්පර 12ක කාලය තුලදී එහි භ්‍රමණ කෝණය කොච්චරක්ද කියලායි අහන්නේ. අපෙන් අහන්නේ කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය කොච්චරක්ද කියලා. ඔයාලා මේ වගේ මේ ගානේ මේ දශම ස්ථාන දෙකකට උත්තරේ කියන එක හොඳයි. මොකද දැන් මම මෙතන විද්‍යාත්මක අංකණය ගන්නකොට මෙතන මේ අරන් තිබුණේ 1 ස්ථානයේ සාපේක්ෂව ඒ වගේ වෙලාවට මේ පියවර 3කට යන්න මම සූත්‍රය ගන්නකොට තේරුණාද? අර දෙවෙනි දශම ස්ථානයක් තිබුණා නම් ගැටලුව ලස්සනයි. අපි හදපු උත්තරේ පරිපූර්ණයි. ගොඩක් වෙලාවට දශම ස්ථාන දෙකක් දක්වා උත්තර තියන්න පුරුදු වෙන්න. right. එයා හදාගන්න පුළුවන් නේද? එහෙනම් ඊළඟට අපිට කියනවා මේ කෝණික විස්ථාපනය නේද? කෝණයේ අගේ කොච්චරක්ද කියලා, භ්‍රමණ කෝණය කොච්චරක්ද කියලා. භ්‍රමණ කෝණය හොයාගන්න පුළුවන් අපිට කොහොමද? දැන් මෙතනදී මේ ඔමෙගා t දන්නවනේ තත්පර 12යි. t දන්නවා. තත්පර 12යි. දැන් කොහොමද විසඳගන්නේ? කෝණය හොයාගන්නේ කොහොමද? කොච්චර කෝණයක්ද කියලායි අපෙන් අහන්නේ. අරටේ ටීට සමානයි ඔමේගා ධන ඔමේගා නෝට් බෙදීම 2 වැඩි කිරීම t අය කියන දුලේ ටීට සමානයි ඔව්. ඔමේගා ධන ඔමේගා නෝට් බෙදීම 2 වැඩි කිරීම t බෙදීම 2 වැඩි කිරීම t. සාමාන්‍ය කෝණික ප්‍රවේගය p වලින් ගුණ කරලා නේද? හොරි ඔව්නේ. එහෙම තමයි යන්න වෙන මොකද කෝණය වෙනස් වෙනවනේ. එහෙනම් අපි ඒක ගමු.
අපිට ලියන්න පුළුවන් මම මේ උඩ පොඩ මකන්නම් ගැටලුවක් නැහැ නේද? ඔයගලන්ට මේ පැත්තේ විතරයි. ගන්න පුළුවන්. තීටනේ අහන්නේ. තීටා සමානයි ඔමෙගා නෝට් ධන ඔමෙගා බෙදීම දෙක ගත්තාම මේ එන්නේ සාමාන්‍ය අගය. කාලයෙන් ගුණ කරනවා. ඔය ලේසියි. එහෙනම් අපි ගමු මෙතන එහෙනම් මෙයා බිඳුවයි. ඔමෙගා නෝට් බිඳුවයිනේ. එහෙනම් ඔමෙගා බෙදීම 2 වාරයක් t. ඔමෙගා බෙදීම 2 වෙන්නේ ඔමෙගා බෙදීම 2. ඔමෙගා මොනවාද අතන 1000 ගුණ කිරීම 25 බෙදීම 60. ගුණ කිරීම t කියන්නේ 12යි. තත්පර 12යි. එතකොට මෙතන මෙයාගේ ඒකකයේ තත්පරයට රේඩියන් මෙතන 12යි තත්පර. මේ තත්පර තත්පරයට කැපිලා යනකොට බෙදලා යනකොට ඉතුරු වෙන්නේ එතන ඒකකයේ රේඩියන්. මෙයාව සුළු කරන්න පුළුවන් මේ 12ට 1යි මේ 60ට 5යි. දැන් අපිට එනවා මෙතන 5න් බෙදුවාම මෙතන 200 10ට 5 2යි 0.2යි 200යි. එතකොට එන්නේ ගුණ කිරීම 2යි 5. උත්තරේ එන්නේ රේඩියන්. එහෙනම් සමානයි 400යි 5 රේඩියන්. 400යි 5 රේඩියන්. 400යි 5 රේඩියන්. ඒක සුළු කරගන්න පුළුවන් 5ට ආදේශ කරන්න 7න් 22 නේද? ඒකත් ඉවර කරමුද? 400 ගුණ කිරීම මෙයාට 7න් 22 ආදේශ කරමු. 7න් 22 ආදේශ කරොත් අපිට එනවා 0.2 කෙලවරේ 4 වරක් 2 8යි 4 වරක් 2 8යි බෙදීම 7. 8ට 7 ඒවා 1යි ආයි ඉතුරුයි එකක් 18ට 7 ඒවා 2යි ඉතුරුයි 4ක් 14 40ට 7 ඒවා 40ට 7 ඒවා 35ට 5යි 50ට 7යි 50ට 7යි එකක් ඉතුරුයි දශම ස්ථානයේ 1යි. හරිද උත්තරේ? ඕක ටීචර් දෙකෙන් බෙදෙන්න ඕනේ. මම එක දෙකෙන් බෙදන්න ගත්තේ නෑ නේද? ඔව් නේ. very good. කලින්ම බෙදන්න තිබුණේ නේද? දෙකෙන් බෙදි ඔයගොල්ලෝ බෙදාගෙන ඉන්න. එහෙනම් මම මෙයාව දැන් දෙකෙන් බෙදන්නම්. උත්තරේ එන්නේ 6 5ට 2 ඒවා 2යි එකක් ඉතුරුයි 17ට 2 ඒවා 8යි එකක් ඉතුරුයි 5යි 11යි ආයි එකක් ඉතුරුයි දෙකෙන් බෙදුවාම 5යි 628යි දශම 5යි 5 යම් යම් තැන්වල වැරදීම් තියෙනවා ඔයගොල්ලෝ මුලින් ඉඳන් හදන්න නේද? සුළු කිරීම පරත ගන්න නැති වෙන්න විභාගයේදී මම මතකයි මේ කලින් මාර්ක් ස්කීම් එකේදී මේ 2019 දැන් මේ සැරේ අපි ගියේ මේ මාර්කින්. එතකොට මේ ගිය අවුරුද්දේ මාර්කින් වලදී දශම ස්ථාන 2 දක්වා උත්තරේ බැලුවා. සමහර අවසාන සුළු කිරීම් වල. ඒකට එයාලා රේන්ජ් එකක් තෝරගෙන තිනවා මේ රේන්ජ් එකේ ඉඳන් මේ රේන්ජ් එක දක්වා උත්තරේ තියෙනවා නම් මේ රේන්ජ් එක තුල ඒ පරාසය තුල කිසියම් අගයකට ලකුණු දෙන්න. සමහර ගැටළු වල මේ උත්තරේ තියෙනවා නම් මේ දශම ස්ථාන 2 දක්වා ලකුණු දුන්නා. ඒ දෙවෙනි දශම ස්ථානෙත් බලපු අවස්ථා තිබුණා. මොකද මේ අන්තිම එකේනා හරියටම සුළු වෙනවා නම් ඒ උත්තරේම තියෙන්න ඕන කියලා සංකල්පෙත් තිබුණා. කිව්ව දේ පැහැදිලිද මම? ඒ කියන්නේ මෙයා අන්ත දශමයක් විදිහට අවසානයේ කෙලවර වෙනවා නම් මේ දක්වාම බලන්න. පැහැදිලි නේද? දැන් මෙතන මෙයා අන්ත දශමයක් මෙතනින් ඉවරයි. ආයි තවදුරටත් බෙදෙන්නේ නැහැ. අනන්ත නෙවෙයි අන්ත. right. එතකොට අපේ කොටස ඉවරද? නැහැ. එතන තව එකක් තියෙනවා. ව්‍යවර්තයේ මගින් රෝදයේ මත කෙරුණු කාර්ය ප්‍රමාණය අහනවා. දැන් මේ ව්‍යවර්තයක් යොදපු නිසානේ මෙයා කැරකෙන්නේ. කැරකෙනකොට කෝණයක් තියෙනවා. ඒ තමයි මේ හෙළුවේ කෝණය. මෙයා රේඩියන් නේද? මෙයාවේ රේඩියන්. මෙහෙම කෝණයක් තියෙද්දි ව්‍යවර්තය නිසා භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනකොට කෝණයක් තියෙනවා. අනිවාර්යයෙන්.
දැන් එහෙනම් මෙහෙම කෝණයක් තියෙනවා, භ්‍රමණයක් සිද්ධ වෙනවා, කාර්යයක් කෙරෙනවා. අපිට කියනවා මෙන්න මේ ව්‍යවර්තය මගින් රෝධය මත කෙරුණු කාර්යය කොච්චරක්ද කියලා. එහෙනම් දැන් අපිට ඊළඟ සූත්‍රය ඔළුවට එන්න ඕන. මොකද්ද අපි යොදා ගන්න පාවිච්චි කරන මේ අවස්ථාවට උචිත වෙන සූත්‍රය? W සමානයි tau theta. අන්න හරි. බොහොම හොඳයි. මේවා පාඩම් කරලා තියාගන්න ඕන. මේ කාර්ය ප්‍රමාණය W සමානයි. දැන් කලින් එකේදී නම් අපි කියන්නේ බලය ගුණ කිරීම බලයේ ක්‍රියාරේඛාව ඔස්සේ සිදු වූ විස්ථාපනය Fs නේද? W සමානයි Fs කාර්ය ප්‍රමාණය. මෙතනදී W සමානයි කවුද? S වෙනුවට අපි ගන්නෙ tau. S වෙනුවට ගන්නෙ theta. විස්ථාපනය රේඛීය විස්ථාපනය කෝණික විස්ථාපනය. මේ සූත්‍ර වලට ගොඩනගා ගන්න පුළුවන් මෙයා තුලින් මෙයා වුණත් අරගෙන. ලොකුවට කටපාඩම් කිරීමටත් වෙන්නේ අවබෝධය වටිනවා නේද? එහෙනම් W සමානයි tau theta ආදේශ කරන්න. tau ගේ අගය ගන්නවා අතන හොයාගත්තා. theta ගේ අගය ගන්නවා මෙතන කියනවා. මෙයා ආදේශ කරන්න. පුතේ ඔයාලට උත්තරේ එනවා. W කවුද කියලා. W ගේ ඒකක කවුද? ජූල්. W ගේ එකක ජූල්. එන හදාගන්න පුළුවන් නේද? සරල ගැටලුවක් අවසානයේ ඉතුරු වෙලා තියෙනවා. right. දැන් මම එහෙනම් මේ කොටස එතනින් නවත්තනවා. ඔයාලට ওই ගැටලු වල මොනවා හරි දෙයක් අහන්න තිබුණොත් group එකට දාන්න. නේද? එතකොට හදපු කෙනෙක්ට උත්තර දෙන්නත් පුළුවන්. මමම දෙන්න ඕනේ කියලා නෑ. එයා දීපු උත්තරේ මට පුළුවන් චෙක් කරන්න. හරි නේද? තව ඒකේ මම මොනවා හරි ගණන් දුන්නද එතන? තව මොකක් හරි ගණනක් දුන්නද? තව දුන්න නේද මේ ශක්තිය ගානක්. ඒකත් වැදගත් ගානක්. මෙහෙම කරමුද? මට නැත්නම් වෘත්ත චරිතය කරන්න වෙලාව මදි වෙනවා. අපි මෙහෙම කරමු. ඒ අන්තිම ගාන හදලා ඔයාලා එක group එකකට දාන්න ඕනේ. හරි නේද? අර ස්කන්ධයේ ග්‍රෑම් 40ක් වූ වානේ ගෝලයේ කරේ සෙන්ටිමීටර 1 නම් ඊට තිරසට අංශක 30ක ආනතක වූ තානක තලයක් දිගේ නිශ්චලතාවයේ සිට සෙන්ටිමීටර 80ක දුරක් පෙරළී යාමට ගතවන කාලය සොයන්න. අන්නේ ගාන හදලා එක group එකට දාන්න. හරි නේද? බලමු අපි මුලින්ම ගාන හදලා group එකට දාන්නේ කවුද කියලා. right. එහෙනම් මම එතනින් අපේ ඊළඟ පාඩමට එනවා. අපි කතා කරන්නේ අද වෘත්ත චලිතය ගැන. වෘත්ත චලිතය. මම හිතන්නේ මම ඔයාලට මේ නෝට් එකේ මුල ටික එවුවා නේද දුලේ? වෘත්ත චලිතය එවුවා නේද? තිරස් වෘත්ත චලිතය කියලා. tau theta එව්වා. ඔව්. right. මම එතන නේද මට කතා කරන්න තියෙන්නේ. මට මතක විදියට පටන් ගත්තේ නෑනේ නේද? භ්‍රමණ චලිතය ගැන තමයි කතා කරේ. මේක පොඩ්ඩක්වත් විස්තර කරේ නෑ නේද? නෑනේ. නෑනේ. right. අපි එහෙනම් අද මේ කතා කරන්නේ වෘත්ත චලිතය. වෘත්ත චලිතය ඉගෙන ගන්න අපි රාමු ගැන කතා කරා. මේ චලිතයේදී රාමුව කියන එක වැදගත්. ඒකට අපි කලින් රේඛීය චලිතයේදී රාමු ගැන කතා කරා. මෙතනදී පුංචි දෙයක් සමුද්දේශ රාමුව. සමුද්දේශ රාමුවක් කියන්නේ මේ ඕනම චලිතයක් විස්තර කරන්න අපි පාවිච්චි කරන්නා වූ රාමුවක්. ඒ ඉන්න වපසරිය ඉන්න පරිසරයේ තමයි. ඒකට අපි ගන්නෙ මේ සමුද්දේශ රාමුවක් කියලා. ඕනම රාමුවක්. මම ඒක උදාහරණයක් විදිහට ගන්නගත්තේ කලින් ක්‍රමයේදී මේ පොළවයි අහස් යානයයි. රේඛීය චලිතයේදී අපි කතා කරේ යන්නේ එතනින් තමයි. එතකොට පොළව එක තත්ත්වයක් එක පිහිටීමක් අහස් යානයේ තව පිහිටීමක්. අහස් යානයේ පොළව මත නෙවෙයි තියෙන්නේ. අන්න එහෙම. ඒ විදිහට එතකොට එයා එක රාමුවක් පොළව එක රාමුවක්. මෙන්න මේම අපි චලිතයේ විස්තර කරන්න. චලිතයක් විස්තර කරන්න අපි පාවිච්චි කරන ප්‍රයෝගී කරගන්න රාමුවක් තමයි සමුද්දේශ රාමුවක් කියලා කියන්නේ. එතකොට අපි මේ භ්‍රමණ චලිතයේදී අපි කතා කරනවා මේ රාමුව සමුද්දේශ රාමුවක් විදිහට අපි හිතමු විදුලි පංකාවක් භ්‍රමණය වෙනවා. විදුලි පංකාවක් භ්‍රමණයකට ලක් වෙනවා. එතකොට මේ භ්‍රමණයකට ලක් වෙන මේ විදුලි පංකාව එයා මත ලක්ෂයක් සැලකුවොත් පොළවේ ඉඳගෙන මේ භූමිය මත ඉඳගෙන
මම දකිනවා මේ ෆෑන් එකේ අර භ්‍රමණ චලිතයේදී. ඒ වගේමයි ෆෑන් එකේ ඉන්න කූඹියක් ඉන්න අපිට ඉන්න බෑනේ කූඹියක් ඉන්නවා කියලා හිතන්න. එතකොට කවු කූඹිය නේද? එතකොට දැන් ඔන්න කූඹියක් ඉන්නව නම් ෆෑන් එක භ්‍රමණයකට ලක් වෙලා තියෙනවා නම් ඒ භ්‍රමණ චලිතය තුළ කූඹියාට ඒ ෆෑන් එක කටුව එක රාමුව. එතකොට පොළොව මත ඉඳගෙන මම දකිනකොට මම දකින්න රාමුව තව අන්න ඒ වගේ භ්‍රමණ චලිතයත් අපි විස්තර කරනවා රාමුව වලට සාපේක්ෂව. ඒකෙදී අවස්ථිති රාමුව කියන එක මේ විස්තර කරන ත්වරණයකට එහෙම නැත්නම් මන්දනයක් ත්වරණයක් හෝ මන්දනයක් ක්‍රියා නොකරන රාමුව තමයි අපි අවස්ථිති රාමුවක් කියලා හඳුන්වන්නේ. ත්වරණයක් හෝ මන්දනයක් නොමැති රාමුවක්. ත්වරණයක් හෝ මන්දනයක් නැයි කියන්නේ අපි තර්ක කරනවා ත්වරණයක් හරි මන්දනයක් හරි නැති වෙන්න නම් එක්ක නිශ්චල වෙන්න ඕන. එහෙම නැත්නම් මොකක් වෙන්න ඕනද? තව අවස්ථාවක් තියෙනවා. ඒකාකාරක වේගයකින් චලනය වෙනවා. හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. මේවා ඒ වගේමයි හැම වෙලාවෙම හිතන්න. දැන් නින්දට යනකොට හිතුවත් කමක් නැහැ. මොකද්ද මේ කියන්නේ? මේ ත්වරණයක් හරි මන්දනයක් හරි නැහැ කියන්නේ එක්කෝ ඒ වස්තුව නිශ්චල වෙන්න ඕන. එහෙම නැත්නම් තව විදිහක් තමයි ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙන්න ඕන. අන්න එහෙම මේ ත්වරණයක් හරි මන්දනයක් හරි නැති රාමුවක් අපි අවස්ථිත රාමුවක් විදිහට සැලකනවා. එහෙනම් අවස්ථිතික රාමුවකට සාපේක්ෂව තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් නිව්ටන් නියම. තමයි එතන එහෙම සාපේක්ෂව ගන්නා නිව්ටන් නියම පිළිපදින්. ඒ වගේ රාමුවක්. මේ වගේ රාමුවකට සාපේක්ෂව අපිට නිව්ටන් නියම යොදන්න පුළුවන්. ඒ වගේම ගම්මිතා සංස්ථිති නියම. ගම්මිතා සංස්ථිති නියමයේ පුතේ එතනදී යොදන්නේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගවල. පොළොවට සාපේක්ෂව. මේ ගන්න ප්‍රවේගයන් පොළොවට සාපේක්ෂ ප්‍රවේග වලට තමයි අපි යොදන්නේ. ඊට පස්සේ වෘත්ත චලිතය. ඔයාලට විස්තර කිරීමක් කරනවා මේ වෘත්ත චලිතයට අපි යමු. මොකක්ද මේ වෘත්ත චලිතයක් කියලා කියන්නේ? අපි කලින් කතා කරේ භ්‍රමණ චලිතය. මේ භ්‍රමණ චලිතයේදී උදාහරණයකට විදුලි පංකාව. විදුලි පංකාව එයාගේ අක්ෂයක් වටේ මෙයා භ්‍රමණය වෙනවා විදුලි පංකාව. ඒකට අපි කියන්නේ ඒක භ්‍රමණය. ඒ කියන්නේ කිසියම් වස්තුවක් එයාගේම අක්ෂයක් වටේ භ්‍රමණයකට ලක් වෙනකොට ඒක භ්‍රමණ චලිතය. කරගෙනව නම් එයාගේම අක්ෂයක් වටා භ්‍රමණයකට ලක් වෙනවා නම් ඒක අපි හඳුන්වන්නේ මොකක් කියලාද? භ්‍රමණ චලිතය. හැබැයි හිතන්න මෙහෙම උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා ඉර වටේට මේ ග්‍රහලෝක චලනය වෙනවා. ඉර වටේ ග්‍රහලෝක චලනය. මේ චලිතය අපි සලකනවා මේ ග්‍රහලෝක මේ අපේ පෘථිවිය චලනය වෙන්නේ ඉලිප්සාකාර පතයක. මොකද ඒක හැම වෙලාවෙම එකම ආරේ නෙවෙයිනේ වෙනස් වෙන ආරය. එතකොට එයා ඉලිප්සාකාර පතයක යන්නේ කියන එක අපි දැන් හොයාගෙන ඉඳී අපි එහෙම ගන්නවා. හිතන්න එතකොට මේ එක ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන කිසියම් වස්තුවක් දැන් ඉර කියන ලක්ෂයේ ඒක එයාගේ මැද ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන අනිකුත් ග්‍රහලෝක ඉලිප්සාකාර පතයක යනවා වගේ කිසියම් වස්තුවක් මේ කේන්ද්‍රයේ විදියට එක ලක්ෂයක් තියාගෙන එයා යන්න ඕන වෘත්ත චලිතයේ වෘත්තයක මාර්ගයේ ඔස්සේ වෘත්තාකාර මාර්ගයක. අන්න එහෙමනම් අපි කියනවා ඒ වස්තුවේ චලිතයේ පුතේ වෘත්ත චලිතයේද කියලා. එතකොට දැන් උතන මම ගත්ත මාතෘකාව තිරස් වෘත්ත චලිතය. ඒ කියන්නේ තිරස්ව චලනය වෙන වෘත්ත චලිතයක්. තිරස් වෘත්ත චලිතයක්. එතකොට ඒ වස්තුව හෝ අංශුව යන්නේ වෘත්ත චලිතයේ වෘත්තාකාර චලිතයේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන භ්‍රමණ චලිතයයි වෘත්ත චලිතයයි කියන එක වෙනස්. භ්‍රමණ චලිතයේදී එයාගේම අක්ෂයක් වටේට තමයි යා කැරකෙන්නේ. දැන් මෙතනදී මේ අංශුව
කෙලවරක ඉන්නේ. එයා පරිධියේ චලනය වෙන්නේ. එයා යන්නේ පරිධියේ. මොක වෙනස හඳුනගන්න. මෙයා යන්නේ පරිධියේ. මේ පරිධියේ යන මෙන්න මේ අංශුවේ කිසිම දෙයක් මේ කේන්ද්‍රයත් එක්ක සම්බන්ධයක් නැහැ පුතේ. කේන්ද්‍රයත් එක්ක සම්බන්ධයක් නැහැ. අන්න එහෙනම් කේන්ද්‍රයත් එක්ක සම්බන්ධයක් නැතුව, ඒ කියන්නේ මම කියන්නේ මේ භෞතික සම්බන්ධයක් නැහැ. කේන්ද්‍රය සමග භෞතික සම්බන්ධයක් නැහැ. දැන් පෑන් එකේ තටුව ගත්තොත් තටුව දිගට තියෙනවනේ. කේන්ද්‍රයත් එක්ක සම්බන්ධයි. එතකොට ඒක භ්‍රමණ චලිතයක්. ඒතර මේ වෘත්ත චලිතයේ යෙදෙන්නේ පරිධියේ අර වස්තුව අංශුව චලනය වෙන. අන්න ඒක තමයි වෘත්ත චලිතයේ කිසියම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන එකම ආරයකින් යුක්තව වෘත්තාකාර පතයක චලනය වෙනකොට අපි කියනවා ඒක වෘත්ත චලිතය කියලා. හඳුනගන්න. එහෙනම් වෘත්ත චලිතයේ යෙදෙන අංශුවකට තියෙනවා වෘත්තයේ කේන්ද්‍රයේ දෙසට. එහෙම වෘත්ත චලිතයේ යෙදෙන්න නම් කේන්ද්‍රයේ දෙසට එල්ලවුණු ත්වරණයක් තියෙන්න ඕන. කේන්ද්‍රයේ දෙසට එල්ලවුණු එහෙම චලිතයක යෙදෙන්න නම් කේන්ද්‍රයේ දෙසට එල්ලවූ ත්වරණයක් තිබිය යුතුයි. මොකක් තියෙන්න ඕන? ත්වරණයක් තියෙන්න ඕන. එහෙනම් දැන් අපි පොඩ පොඩ තර්ක කරමු. කේන්ද්‍රයේ දෙසට එල්ල වූ ත්වරණයක් තියෙනවා නම් ඒ වස්තුවට ස්කන්ධයකුත් තියෙනවා නම් කේන්ද්‍රයේ දෙසට එල්ල වූ බලයකුත් තියෙනවා. ඔන්න අපේ තර්කයේ අපි ගන්න ඊළඟ පියවර. වෘත්ත චලිතයක යෙදීමට නම් කිසියම් වස්තුවකට කේන්ද්‍රයේ දෙසට එල්ල වූ ත්වරණයක් තිබිය යුතුයි. ත්වරණයක් තියෙනවා නම් ඒ වස්තුවට අනිවාර්යෙන් මොකක් තියෙන්න ඕනද? කේන්ද්‍රයේ දෙසට එල්ල වූ බලයක් තිබිය යුතුයි. අන්නේ බලය අපි හඳුන්වනවා පුතේ කේන්ද්‍ර අபிසාරී බලය කියලා. පැහැදිලිද? කේන්ද්‍ර අபிසාරී බලය. අන්න එහෙනම් කේන්ද්‍ර අபிසාරී බලය අපි නිව්ටන් නියමයට අනුව අරගත්තොත් F සමානයි ma කියලා. F සමානයි ma සූත්‍රයේ යෙදුවොත් මම එහෙනම් මෙතන සරල රූප සටහනක් අඳින්නම්. වෘත්ත චලිතයේ යෙදෙනවා කිසියම් m ස්කන්ධයක් තියෙන වස්තුවක් අරය r වන පතයක. අරය r වන වෘත්තාකාර පතයක. එහෙනම් මේ විදිහට. ඔන්න කේන්ද්‍රය. කේන්ද්‍රය මේ ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන කිසියම් වස්තුවක් මෙයා ස්කන්ධයෙන් කියලා ගන්න. මෙයා චලනය වෙනවා වෘත්තාකාර පතයක. මේක තමයි අපි කියන්නේ වෘත්ත චලිතය. පුතේ මම මේ ඇඳලා තියෙන්නේ බෝඩ් එකේ ඔයාලට පේන්නේ. දැන් මට බෝඩ් එකේ මෙහෙම පෙන්නන්න බෑනේ. මේක ගන්න තිරස් කියලා. කොහොමද මේ වෘත්තයේ තියෙන්නේ තිරස් කියලා හිතන්න. හිතන්න පුළුවන් නේද? හිතමු දැන් මේක මම ඇඳලා තියෙන්නේ සිරස්ස වුණාට මේක තිරස් කියලා හිතන්න. මේ විදිහට. තිරස්. එහෙමනම් දැන් මේ සිම්පල් m ස්කන්ධයට මේ දෙසට එල්ල වෙන ත්වරණයක් තියෙන්න ඕන මෙහෙම වෘත්ත චලිතේ. ඒ ත්වරණය මම සිම්පල් a වලින් අංකණය කරනවා. මෙතන ඉඳන් මේ දක්වා අරය අපි r කියලා ගන්නවා. එහෙනම් කේන්ද්‍රයේ දෙසට x සමානයි ma යෙදුවොත් මට එනවා x සමානයි m නේද? x සමානයි ma. ත්වරණයේ ස්කන්ධයේ ගුණ කිරීම ත්වරණය. ඒකට අපි ඉගෙන ගත්තා මෙහෙම මේ චලනය වෙනකොට භ්‍රමණ චලිතය ආශ්‍රිතව ඉගෙන ගත්තා. ඒවා අපිට ලියා ගන්න පුළුවන් කවුද? ඒව ලියා ගන්න පුළුවන් කොහොමද? a සමානයි b වර්ගයේ බෙදීම r. අරමයි දෙන්නමයි a සංකල්ප. a සමානයි කවුද? b වර්ගයේ බෙදීම r. ඊට පස්සේ අපි දන්නවා b සමානයි තව කවුද? b සමානයි r ඔමෙගා. b සමානයි r ඔමෙගා. එහෙනම් r වර්ගයේ ඔමෙගා වර්ගයේ බෙදීම r. මෙතනින් තව එකක් දෙනවා. මේ r එක්කෙනෙක් නැති වෙලා යනකොට r ඔමෙගා වර්ගය. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් මෙතන එක සමීකරණයක් x සමානයි m වාරයක් a වෙනුවට b වර්ගයේ බෙදීම r. ඔන්න එක සමීකරණය. ඊළඟට මට අරගන්න පුළුවන් x සමානයි ma යෙදුවාම x සමානයි m වාරයක් b වර්ගයේ බෙදීම r. එයා වෙනුවට මට ලියන්න පුළුවන් r ඔමෙගා වල වර්ගය. ඔන්න තව සමීකරණයක්. බලන්න සමීකරණ හැදෙන හැටි නේද?
එක සූත්‍රයක් මේ සූත්‍රයේ මතක තිබුණා මේ සූත්‍රයේ මතකයේ තිබුණා. අනිත් එක්කෙනාව ගොඩ නගා ගන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන්. පුංචි ආදේශයක් විතරයි. x සමානයි mr ඔමෙගා වර්ගය කියලා තව සමීකරණයක් ගන්න පුළුවන්. ඊළඟට තවත් එකක් ගන්න පුළුවන් නේද? තව එක්කෙනෙක්ව ගන්න පුළුවන්. මෙයාගේ b වර්ගයේ බෙදීම r a සමානයි b වර්ගයේ බෙදීම r ගේ b බෙදීම r. අපි දන්නවා මෙතන b සමානයි r ඔමෙගා නම් මේ b බෙදීම r සමාන වෙනවා කාටද? ඔමෙගාට. එහෙනම් මේ b බෙදීම r වෙනුවට මට ලියන්න පුළුවන් b ඔමෙගා. එහෙනම් සිම්පල් a සමානයි b ඔමෙගා කියලා ගන්නත් පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් තව සමීකරණයක් තියෙනවා x සමානයි mb ඔමෙගා. සමීකරණ තුනක්. එකක් mb වර්ගයේ බෙදීම r අනිත් එක්කෙනා x සමානයි mr ඔමෙගා වර්ගයේ අනිත් එක්කෙනා x සමානයි mb ඔමෙගා කියලා. බලන්න වෘත්ත චලිතයේ ඔය යෙදෙන බලයට අපිට ගන්න පුළුවන් සමීකරණ තුනක්. පැහැදිලිද? ඔය ගත්තේ කේන්ද්‍ර අභිසාරී බලයට. කේන්ද්‍ර අභිසාරී බලය. ඒකට කේන්ද්‍ර අභිසාරී කරණයටත් සමීකරණ තුනයි. ඒ තුනත් අපි ලිව්වොත් මෙතන පහලින් එකක් a සමානයි b වර්ගයේ බෙදීම r අනිත් එක්කෙනා a සමානයි r ඔමෙගා වල වර්ගය අනිත් එක්කෙනා a සමානයි b ඔමෙගා. පැහැදිලිද? තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන්. ඔන්න කරණයේ සමීකරණ නේද? එතකොට මේ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනකොට මේ විදිහට අපිට මේ සමීකරණ අරගන්න පුළුවන්. a සමානයි v වර්ගයේ බෙදීම r අනෙක් එක a සමානයි r ඔමෙගා වර්ගය අනිත් එක්කෙනා a සමානයි b ඔමෙගා. කාට හරි ගැටලු තියෙනවා නම් මේ ගත්තු සමීකරණ වල අහන්න පුළුවන්. වෘත්ත චලිතයක යෙදෙන්න නම් පළවෙනි තර්කයේ පුතේ කේන්ද්‍රයේ දෙසට එල්ල වූ ත්වරණයක් තිබිය යුතුයි. හොඳට මතක තියාගන්න. එහෙම ත්වරණයක් තියෙනවා නම් කේන්ද්‍රයේ දෙසට එල්ල වූ බලයක් තියෙනවා. ඒ බලය අපි හඳුන්වනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා. පැහැදිලිද? තේරුණාද? right. දැන් ඊළඟ තර්කය. මම දැන් තා පොඩ්ඩක් ඉස්සරහට යන්නයි හදන්නේ. දැන් මේ වෘත්ත චලිතයේ යෙදෙනකොට මේ අංශුව මෙයා දෙසට බලයක් තියෙනවා නම් කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙනවා නම් දුක් ගාලා ඇතුළට රිංගනවද? නේද? දැන් අපි බලයක් තියෙනවා කියලා කියනවා වෘත්ත චලිතයේ යෙදෙන ත්වරණයක් තියෙනවනේ බලයක් තියෙනවා කියන ඊට පස්සේ එන ඒ බලය නිසා මෙයා ඇතුළට යන්න බෑ නේද? එහෙම නෑ. වෘත්ත චලිතය අපි දකිනවා එයා මොකද වෙන්නේ? වෘත්තාකාර පතයේ ගමන් කරනවා නේද? ඒක ඔයගොල්ලන් දැන් අපි සාපේක්ෂව දකින්නවනේ නේද ගැටලු මේ ප්‍රායෝගික අවස්ථාවන් වලදී නේද? කිසියම් වස්තුවක් මේ අතේ ලණුවක ඒ වස්තුව ලණුවක් සම්බන්ධ කරලා අපි මේ කෙලවර මේ භ්‍රමණය කරනකොට මේ තිරස් වෘත්තයක අංශුව චලනය වෙනවා. තිරස් වෘත්තාකාර පතයක චලනය වෙනවා. මේ ආකාරයට මෙයා භ්‍රමණයකට ලක් කළොත් අංශුව චලනය වෙන්නේ තිරස් වෘත්තයක. එහෙනම් දැන් මෙහෙම චලනය වෙනවා නම් දැන් ඔන්න මම ඊළඟට වෙන තැනකට එන්නයි උත්සාහ කරන්නේ මේ ටිකේ ගැටලු නැති විය යුතුයි. මේ ඇතුළට යන්නේ නැහැ. එහෙනම් මේ හා සමාන බලයක් පිටටත් තිබිය යුතුයි. මෙහෙම මෙයා මේ වගේ මාර්ගයක චලනය වෙන්න. අන්න පුතේ තර්කය ඇතුළට බලයක් තියෙනවා. ඒ බලයේ කේන්ද්‍ර අභිසාරී බලයේ විදියටත් එහෙනම් ඒ හා සමාන බලයක් පිටටත් තියෙනවා. එයා අපි හඳුන්වනවා කවුද කියලාද? කේන්ද්‍ර අපසාරී බලය. මොකද වචනේ කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. එහෙනම් කේන්ද්‍ර අභිසාරී බලයයි මේ කේන්ද්‍රයෙන් ඉවතට මේ වස්තුව මත තියෙන
ත්වරණය ඉවතට තියෙන ත්වරණය අපි කේන්ද්‍ර අපසාරී ත්වරණය විදිහට ගත්තොත් මේ බලය කේන්ද්‍ර අපසාරී බලයේ විදිහට හඳුන්වනවා. right. දැන් ඒ කියපු අන්තිම අදහස තුල කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? මම හිතනවා නෑ ඒක. right. දැන් එතනින් තවත් චුට්ටක් ඉස්සරහට අරගෙන එනවා. මුලින් මම කතා කරන්නේ මේ රාමු ගැන. මෙන්න මේ රාමු අපිට මෙන්න මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ කේන්ද්‍ර අபிසාරී බලයයි කේන්ද්‍ර අපසාරී බලයයි අපි තර්ක කරනවා රාමු දෙකක් ආශ්‍රය කරගෙන. මේ කේන්ද්‍ර අபிසාරී බලය නැත්නම් කේන්ද්ර අபிසාරී බලය දැනෙන්නේ කාටද? කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ කාටද? ඒක පුංචි සරල උදාහරණයක් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හිතන්න ඕගොල්ලෝ මේ බස් එකක යනවා. බස් එකේ යනකොට මේ වංගු ගන්න තැන්වලදී බස් එකේ ඔයාලා වාඩි වෙලා ඉන්නවා. දැන් බස් එක ගමන් කරනවා කිසියම් වේගයකින් ඉස්සරහා ඔන්න වංගු අවස්ථාවක් එනවා. බස් එක මොකද කරන්නේ? මෙහෙම වංගුව ගන්නකොට ඔයාලව ඇලවෙන්නේ. ඒ බස් එක තුල තියෙන පද්ධතිය ඇලවෙන්නේ. ඔයම නැත්තම් ඔයාලා අපිට දැනෙනවා අපිව කොහෙට විසි වෙන්න උත්සාහයක්ද තියෙන්නේ? මේ ඇතුල් පැත්තටද පිට පැත්තටද? ඔන්න මම ඔයාලට දුන්න තර්කයක්. දැන් හිතලා බලලා උත්තරයක් කියන්න බලන්න. වංගුවෙන් පිටපැත්ත වංගුවෙන් පිට පිටපැත්තට. පැත්තට. ඒ කියන්නේ බස් එක තුල ඉන්න කෙනාට දැනෙන්නේ කොහේටද? වංගුවෙන් පිටට. අනිත් අයට දැනෙලා නැතුවද? අන්තර දැනෙලා ඇති නේද? මේ වෙලාවේ නිදිමතේ නෙවෙයි ඉන්නේ. හොඳයි පුතේ. මේක හරි උත්තරේ. අපි ප්‍රායෝගිකව අපිට ජීවිතයේ අත්දැකපු සරල අවස්ථාවක් තමයි ඔය. ඒ කියන්නේ වංගුවක බයිසිකලේ යනකොට මේ තවත් දැනෙනවා. බස් එකේ යනකොට වංගුවක් ගන්න වෙලාවක එහෙනම් මේ වම් අල්ලගෙන ඉන්න අය වාඩි වෙලා ඉන්න ඕනම කෙනෙක්ව මේ අනිත් පැත්තට වංගුවෙන් පිට පැත්තට මේ ඇලවෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ පිට පැත්තට ඇලවෙනවා කියන්නේ පිටට බලය තියෙන්නේ. ඒ කියන්නේ කේන්ද්‍ර අපසාරී බලය. මොන බලයද? කේන්ද්‍ර අපසාරී බලය. මේ කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ හිනම් කාටද? ඒ වෘත්ත චලිතයේ යෙදෙන වස්තුව මත තියෙන දේවල් වලට. පැහැදිලිද? බස් එක තම වෘත්ත චලිතයේ යෙදෙනකොට අනිත් අයත් ඒ චලිතයේ මේ තමයි යන්නේ. එතකොට ඒ වෘත්ත චලිතයේ යෙදෙන පද්ධතියට තමයි කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ. පැහැදිලිද? කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ වෘත්ත චලිතයේ යෙදෙන පද්ධතිය මත ඉන්න අයට. එහෙනම් කේන්ද්‍ර අபிසාරී බලය මේ ඇතුළට තියෙන බලය දැනෙන්නේ කාටද? ඒ පද්ධතියේ කාටද දැනෙන්නේ? උත්තරයක් දෙන්න. භ්‍රමණ චලිතය භ්‍රමණ චලිතේ සිද්ධ වෙන එක්කෙනාටද? ඒ කියන්නේ තැටිය උඩ තියෙන මොකක් හරි නෑ ඒ තැටියට. එහෙම දැන් තර්ක කරන්නේ අපි දැන් බස් එකේ යනවා නම් උන්න අපිට දැනෙනවා අපිව පිටට විසි වෙනවා වගේ නේද? දැන් අල්ලගෙන ඉන්න කෙනාට දැනෙනවා අම්මෝ ඉස්සරහට ඇලවෙනවා වගේ. කියන්නේ අල්ලගෙන දැන් බස් වල මෙහෙමනේ අල්ලගෙන ඉන්නේ. අර ඉස්සරහට ඇලවෙන්නේ අනිත් පැත්තට ඇලවෙනවා වගේ. වංගුවෙන් පිටට ඇලවෙනවා. ඒ කියන්නේ මේ කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ පුතේ මේ පද්ධතිය මත ඉන්න අයට. වෘත්ත චලිතයේ යෙදෙන පද්ධතිය මත වස්තුන් වලට දැනෙනවා. මොනම අංශුවක. ඒ කියන්නේ මේ පද්ධතියට තමයි දැනෙන්නේ. එතකොට කේන්ද්‍ර අபிසාරී බලය දැනෙන්නේ පුතේ මේ වෘත්ත චලිතයේ යෙදෙන පද්ධතියට නෙවෙයි වෘත්ත චලිතයෙන්
පිට ඒ පද්ධතියෙන් පිට බාහිරින් ඉන්න පද්ධතියකට තමයි ඒක දැනෙන්නේ. ඒ කියන්නේ හිතන්න වංගුවක් ගන්න තැන බස් එකක් යනවා. ඔන්න ඒ බස් එක අවස්ථිතික රාමුවක්. බාහිරින් පෘථිවිය මත ඉඳගෙන පුද්ගලයෙක් බලන් ඉන්නවා. ඒ පුද්ගලයා දැන් මේ හිතන්නකො මේ බස් එක යනවා. මේ බස් එක යනවා. මේකේ ඉන්න අය මේ ඇලවෙන්නේ මේ පැත්තට. පිටට ඇලවෙනවා. වංගුවක් ගන්නකොට. ඒක දැනෙන්නේ කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ ඒ පද්ධතියේ ඉන්න අයට. මේ භ්‍රමණ බුද්ධ චරිතයේ යෙදෙන පද්ධතිය මත ඉන්න අයට තමයි දැනෙන්නේ. පිටින් ඉන්නවා පුද්ගලයෙක් බලාගෙන අම්මෝ අර බස් එක යන වේගය කියලා කියනවා. මර වංගුව ගත්තු හැටි නේද? මෙහෙම කියනවනේ. බලන්න අර වංගුව ගත්තු හැටි කියලා. එතකොට මේ වංගුවේදී මේ බාහිරින් ඉන්න කෙනාට දැනෙන්නේ මොන බලයද? මිහිට ඇලවෙන බලය. ඒ කියන්නේ කේන්ද්‍ර අභිසාරී බලය දැනෙන්නේ මෙයාට. බාහිරින් ඉන්න පුද්ගලයාට දැනෙන බලයක් තමයි කේන්ද්‍ර අභිසාරී බලය. මේ තුල තියෙන මේකේ වෘත්ත චලිතයේ යෙදෙන පද්ධතියට දැනෙන්නේ පුතේ කේන්ද්‍ර අපසාරී බලය. පැහැදිලිද? ඔන්න ඔයගොල්ලන්ට එන ඊළඟ තර්කය අතනින් අපි එනවා මෙන්න මේ තර්කයට. මේ අවස්ථිති රාමු වලදී මේ දැනෙන රාමුව කේන්ද්‍ර අපසාරී බලය දැනෙන්නේ පද්ධතිය මත ඉන්න අයට වෘත්ත චලිතයේ යෙදෙන පද්ධතිය මත ඉන්න අයට ඒ වගේම කේන්ද්‍ර අභිසාරී බලය දැනෙන්නේ ඒ පද්ධතියෙන් පිට ඉන්න අයට. එහෙනම් ඔයාලගේ ඒකාකාරක ඕනික ප්‍රවේගයෙන් භ්‍රමණය වන තිරස් තැටිය මත සිම්පල් එම් ස්කන්ධයක් තබා ඇත කියලා කියනවා. මෙන්න මේ හිතන්න මේක මේ තිරස් තැටියක්. මම මේ රූප සටහන පොඩ්ඩක් මකනවා. ඔයාලට දීලා තියෙන රූප සටහන තේරෙනවා. උත්තලයක් ඉන්නවලු මෙන්න මේ විදිහට. මේ තැටියක් ලකුණු කරලා තියෙනවා. මේ තැටිය අපිට කියනවා එයාගේ කේන්ද්‍රය O කියලා ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන සිම්පල් M ස්කන්ධයක් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන පුද්ගලයෙක් ඉන්නවා. එයා කැපිටල් B මේ පිටින් ඉන්න පුද්ගලයා කැපිටල් A කියලා ලකුණු කරලා තියෙනවා. පිටින් ඉන්න කෙනා කැපිටල් A. මෙයා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් චලනය වෙන අවස්ථාවක් විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නේ. අපිට මේකේ Aට පේන්නේ කැපිටල් Aට පෙනෙන්නේ මේ සිම්පල් M ස්කන්ධය මොකක් වෙනවා කියලාද? මේ ස්කන්ධේ කොහේට තල්ලු වෙයි කියලාද? මෙයාට පේන්නේ ඇතුළට තල්ලු වෙයි. ඒ කියන්නේ මෙයාට දැනෙන්නේ මේ සිම්පල් M ගේ මොන බලයේද? කේන්ද්‍ර අභිසාරී බලය. එයාට දැනෙන්නේ මොන බලයේද? කේන්ද්‍ර අභිසාරී බලය. ඒකයි කියන්නේ ඕ කේන්ද්‍රයේ දෙසට එල්ල වූ බලයකට යටත් වී ඇති බව. ඒ වුණාට මේ පද්ධතිය මතම ඉන්න B මේ Bට පේන්නේ සිම්පල් M ස්කන්ධය මේ ඕ කේන්ද්‍රයෙන් කොහෙටද? ඉවතට. ඕ කේන්ද්‍රයෙන් ඉවතට එල්ල වෙන බලයක් ක්‍රියා කරනවා කියලයි මෙයාට දැනෙන්නේ. ඒ කියන්නේ ඒ පද්ධතිය තුල තියෙන වස්තුවට ඒ පද්ධතියේ දැනෙන්නේ කේන්ද්‍ර අපසාරී බලය. පිටින් ඉන්න කෙනාට දැනෙන්නේ කේන්ද්‍ර අභිසාරී බලය. පැහැදිලිද? ඔන්න ඔතන ඔයගොල්ලෝ හඳුනා ගන්න ඕන. ඔය කෙටි ප්‍රශ්න වලට අහනවා පේපර් එකේ. කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන් අහලා තියෙනවා. ඊපස්සේ එහෙනම් කිසියම් පුද්ගලයෙකු රථයක ගමන් කරන විට රථයේ වංගුවක් ගමන් ගන්නා අවස්ථාවේදී වංගුවෙන් ඉවතට විසි කරන්නා වූ බලයකට එම පුද්ගලයා ලක්වන බව ඔහුට දැනේ. එය කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අභිසාරී හා කේන්ද්‍ර අපසාරී බලවල යෙදීම් කියලා අංක 1 කතා කරනවා. අංක 1 තිරස් වෘත්තාකාර තැටියක්. මම මේ නෝට් එක දුන්නද දුලේ? ඒකෙදීක අර ඡේද දෙකක් දුන්නා. ඡේද දෙකයි රූපේ.
කේන්ද්‍ර අபிසාරී හා කේන්ද්‍ර අபிසාරී බලවල යෙදීම් කියලා මේ පළවෙනි එක දුන්නද? තිරස් වෘත්තාකාර තැටියක් භ්‍රමණය වන වස්තුවක චලිතය කියලා. ඔව් ටීචර් ඒක තමයි. හා right. එහෙනම් පුතේ ඒකේ අපි මේ කතා කරන අවස්ථා කීපයක් ගැන. මෝටර රථයක් මේ වගේ තැටියක් මේ වගේ අවස්ථා කීපයක් ගැන කතා කරනවා මේ වෘත්ත චලිතයේ යෙදෙන. මොකද ඒ වෙලේදී මේ කේන්ද්‍ර අபிසාරී බලය මෙන්න මේක තමයි හඳුනා ගන්න ඕනේ. මේ කේන්ද්‍ර අபிසාරී බලය සැපෙන්නේ කාගෙන්ද කියන තර්කය අපි හදාගෙන ඉස්සරහට යනවා. හිතන්න වෘත්තාකාර තැටියක්. මේ තිරස්. තාම අපි කරන්නේ තිරස් වෘත්තාකාර තැටිය. මේ තිරස් වෘත්තාකාර තැටියක් මත භ්‍රමණය වන වස්තුවක චලිතය. සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. මෙයාගේ බර පහළට ඒ බර W තැටියෙන් පහළට. දැන් මේ අඳින්නේ තිරස් එකක්. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ තැටිය තිරස්. එතකොට එයාගේ ඉහළට ක්‍රියා කරනවා කැපිටල් R ප්‍රතික්‍රියාව. එතකොට මේ O හරි හිතන්න මෙයා වෘත්ත චලිතයේ යෙදෙනකොට මේ දිශාවට තියෙන බලය F. පියවරෙන් පියවර යමු. ලකුණු කරලා තියෙනවා මෙතන O වලට මෙයාගෙන් තියෙන දුර x කියලා ලකුණු කරලා තියෙනවා මේ දුර තමයි. එහෙනම් ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා වෘත්තාකාර පැටිය. ඒ මත සිම්පල් m ස්කන්ධය තියෙනවා. මෙයාගේ ස්කන්ධයේ සිම්පල් m ඔමෙගා කෝණික ප්‍රවේගයක් තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ තුල අපි ගොඩ නගනවා සමීකරණ ඊළඟ කොටස් දීලාද තියෙන්නේ. මම මේ නෝට් එක දුන්නද? නෑ ටීචර්. නෑ. right. අපි එහෙනම් මෙහෙම හදමු. ඔයාලා ගන්න නෝට් එක ලියන්න යන්න. O දෙසට. මෙයා O දෙසට කැපිටල් O දෙසට x සමානයි m a. මම මේ පළවෙනි ගාන අපි හදමු. මම ඒකයි ඒක දුන්නේ නැත්තේ. x සමානයි m a යෙදීමින් කියලා අපි ගනිමු පළවෙනි සූත්‍රය. මේකෙදි අපි ගන්නවා පුතේ මෙන්න මෙහෙම. ඔයාලා මේක දෙකට වෙන් කරගනිමු නෝට් එකේ ඔය පොත දෙකට බෙදා ගන්න. මේ විදිහට. දෙකට බෙදා ගන්නකො. හරිද? හොඳයි. මේ ගානේදී දැන් මෙහෙම වෘත්තාකාර චලිතයේ යෙදෙන්න මෙයා මත ක්‍රියා කරන්නේ. එතකොට දැන් මෙයාගේ උත්සාහය තියෙන්නේ මේ පිටට විසිවෙන්න. කොහේට විසිවෙන්නද තියෙන්නේ? කේන්ද්‍ර අපසාරී බලයක් විදිහට පිටට යන්න තමයි එයාගේ උත්සාහය තියෙන්නේ. හැබැයි එහෙම යන්නේ නෑ වෘත්තාකාර චලිතයේ යෙදෙනවා නම්. එහෙම යන්නේ නැතුව වෘත්තාකාර චලිතයේ යෙදෙනවා නම් මෙයාගේ ඇතුළත බලයක් තියෙනවා. නේද? ඒක අපි හඳුන්වනවා කේන්ද්‍ර අபிසාරී බලය කියලා. එතකොට මේ බලය මෙයාට සැපෙන්නේ කාගෙන්ද? අන්න ඒකයි තර්ක කරන්නේ. එතකොට ඒ සැපෙන්නේ මේ පුවරුවයි මේ ස්කන්ධයයි මත ක්‍රියා කරන මොන බලයෙන්ද? ඝර්ෂණ බලයෙන්. අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. මොකද්ද බලය? සීමාකාරී ඝර්ෂණ බලයෙන් තමයි මේ බලය සැපෙන්නේ. එහෙනම් අපි ඔය C කියලා ගන්නවා. අපි ඉගෙන ගත්ත ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. විසිවෙන්න ඔන්න මෙන්න තියෙනකොට. විසි වෙලා නෙවෙයි ඔන්න මෙන්න අවස්ථාව. මේ අවස්ථාව සීමාකාරී සමතුලිත අවස්ථාව. x සමානයි mu r capital R. එහෙනම් පළවෙනි සමීකරණයේ සමානයි mu r x සමානයි mu r
අපි මේ දිශාවට යොදමු x සමානයි ma. x සමානයි ma මේ කේන්ද්‍රයේ දෙසට යෙදුවොත් මට ලියන්න පුළුවන් x සමානයි m වාරයක් a වෙනුවට මම ලියනවා v වර්ගයේ බෙදීම r. v වර්ගයේ බෙදීම r කියලා සිම්පල් r කියලා. මෙතන x තියෙන එක අපි පොඩ්ඩක් වෙනස් කරමුද? r කියලා ගන්න සුපුරුදු අකුරයි r. එහෙනම් මට ලියන්න පුළුවන් මේ බලය මේ කියන කේන්ද්‍ර අභිසාරී බලය දැන් සපයන්නේ කවුද? සීමාකාරී ඝර්ෂණ බලයෙන් පුතේ. කාගෙන්ද සැපෙන්නේ? සීමාකාරී ඝර්ෂණ බලයෙන්. එහෙනම් දැන් පැහැදිලි තර්කය මෙයාගේ උත්සාහයේ තියෙන පිටට විසිවෙන්න. ඒ උත්සාහයේ පිටට විසිවෙන්න තියෙනවා නම් එයාව වළක්වන්නේ කවුද? ඇතුළට තියෙනවා ක්‍රියා කරනවා ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. එයා සමාන වෙන්න ඕන කාටද? අර අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපෙන්නේ යාගේ. අන්න තේරුණාද? දැන් මේකේ මේ අපි ගන්න තර්කය පද්ධතිය මත ඉන්න වස්තුවකට පිටට විසිවෙන බලයක් තමයි යාට දැනෙන්නේ. ඒක වළක්වන්නේ කවුද? සීමාකාරී ඝර්ෂණ බලය. ඒ සීමාකාරී ඝර්ෂණ බලය තමයි කේන්ද්‍රයේ දෙසට කේන්ද්‍ර අභිසාරී බලය විදිහට ක්‍රියා කරන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් මේ FC වෙනුවට FC සමානයි mu r කියපු එක කවුරු වෙනුවට ලියන්න පුළුවන්ද? මෙන්න මේ F වෙනුවට ලියන්න පුළුවන්. එහෙනම් මම ගන්නවා mu r සමානයි mv වල වර්ගයේ බෙදීම r. මේ තර්ක කරගෙන ඉස්සරහට යන්න මේක අමාරු දෙයක් නැහැ. දැන් මට මෙතනින් උත්තර කරගන්න පුළුවන්. මෙයාව සිම්පල් r ගෙන් මෙතන ගුණ කරාම මට ලියන්න පුළුවන් mv වල වර්ගය සමානයි මෙතනින් එනවා mu r කියන්නේ බලය ප්‍රතික්‍රියාව. mu r කියන්නේ මෙතන r ප්‍රතික්‍රියාව. මෙතන r කියන්නේ අරය මේ වෘත්ත චලිතයට අදාළව මෙතන කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර ප්‍රමාණය. එහෙනම් මට එනවා මෙතනින් මම v වල වර්ගය උක්ත කරනවා. v වර්ගය සමානයි mu capital R simple R. පැහැදිලිද? mu capital R simple R. මොන හරස් ගුණිතය. එතකොට මෙතන ඉන්න simple m ගෙන් මම බෙදනවා. simple m ගෙන් බෙදනවා. ඇයි v වර්ගයේ උක්ත කරේ? එහෙනම් simple m ගෙන් බෙදුවා. ඒ වගේමයි අපි දන්නවා මේ තිරස්ව තියෙන්නේ මේ පැටිය තිරස්ව තියෙන්නේ මේ r සමානයි කාටද? ස්කන්ධේ නම් mg වලට සමානයි. කැපිටල් R සමානයි mg වලට. දැන් මම මෙතනට ආදේශ කරනවා mu mg simple r බෙදීම m. මේ m එකයි මේ m එකයි නැති වෙන බෙදලා යනවා. ඉතුරු වෙන්නේ mu simple gr. පැහැදිලිද පුතේ? පේන්නේ නේද? එහෙනම් මම පොඩ උඩින් ලියන්නම්. අවසානයේ එන්නේ අපිට v වර්ගය සමානයි mu gr කියලා එන්නේ. v වල වර්ගය සමානයි mu gr. v වල වර්ගය යානම් v සමානයි කාටද? වර්ගමූල mu gr. එයා කොටු කරගන්න. ඉක්මනට හදාගන්න. මම මේක මකන්නම්. ඒකට ඕනෙත් හිතලා ලියන්න පුළුවන්. සමහරද? දැන් හදන්න. තර්ක කරගන්න. x සමානයි mu r වෙන්නේ. x සමානයි mu r. x සමානයි mu r වලට mv වර්ගයේ බෙදීම r ගන්න. ඊට m වලට ආදේශ කරා mg. පැහැදිලිද? හදාගත්තද? හරි නේද? right. අවසානයේ උත්තරේ එනවා වර්ගමූල mu gr කියලා. වර්ගමූල mu gr. ඒ කියන්නේ වෘත්ත චලිතයේ යෙදෙනවා නම් කිසියම් වස්තුවක් නිදහස් වස්තුවක් විදිහට මේ සිම්පල් m මේ පැටිය මත ඉන්නවා.
එහෙනම් මෙයාට තිබිය යුතු ප්‍රවේගය වෙන්නේ වර්ගමූල μgr වර්ගමූල μgr සීමාකාරී සමතුලිතතාවයේ සලකන. හදිසියේවත් මේ ඊට වඩා ඒ අගේ වැඩි වුණොත් මොකක් වෙයිද? අන්න ඒක තමයි ඊළඟ තරගය. ඒක ඔයගොල්ලන්ටත් දැනෙන්න ඕනේ. කියන්නේ මේ සීමාකාරී සමතුලිත අවස්ථාවනේ අපි මේ අරගත්තේ. ඒ අවස්ථාවට v ඉන්න ඕනේ මේ වගේ. μgr g කියන්නේ නියතයක්. μ කියන්නේ ඒ වස්තුවට නියතයක්. එහෙනම් r කියන කෙනා වෙනස් වෙන්න පුළුවන් වස්තුවේ ඉන්න පිහිටීම. නේද? තර්ක කරන්න. එහෙනම් ගත්තොත් ඔයාලයි ගැටලු අහන්න පුළුවන් මේ වගේ වෙලාවකට. මෙහෙම වස්තුව විසි වෙන්න නම් මෙම ප්‍රවේගයට කුමන අගයක් දිය යුතුද? විසවීම සඳහා කියලා. μgr ගේ වර්ගමූලය. දැන් අපි එහා පැත්තේ මම එහා පැත්තට ඉඳ තියන්න කිව්වනේ නේද? කොට දෙකට බෙදලා. ඒ පැත්තට අපි අරගන්නවා මෙතන අරගත්තේ v වර්ගයේ බෙදීම r. අපි එතන තව ඒ කෙනෙක්ව ආදේශ කරමු. ඒ කියන්නේ ඒ සමානයි v වර්ගයේ බෙදීම r. v සමානයි r ඔමෙගා. r වර්ගයේ ඔමෙගා වර්ගයේ බෙදීම r. එක r කෙනෙක් අයින් නම් r ඔමෙගා වර්ගය. එහෙනම් අපිට තව සමීකරණයක් ලියන්න පුළුවන් r ඔමෙගා වර්ගයේ දාලා. එහෙනම් ඝර්ෂණ බලයෙන් තමයි මේ අවස්ථාවේදී අවශ්‍ය බලය සැපෙන්නේ c සමානයි μ r. එහෙනම් කේන්ද්‍රයේ දෙසට අපි සවදනවා x සමානයි m. x සමානයි m යෙදුවොත් m වාරයක් a. a කියන්නේ මට ගන්න පුළුවන් r ඔමෙගා වල වර්ගය. r ඔමෙගා වර්ගය. x යොදන්නේ m mu r මෙතනින් x වෙනවා mu r සමාන m වාරයක් r ඔමෙගා වල වර්ගය. දැන් කලින් v නේ අපි අරගෙන ගියේ. දැන් ඔමෙගා. එහෙනම් දැන් මට ලියන්න පුළුවන් මේකෙන් ඔමෙගා වල වර්ගය මම උත්ත කරනවා. ඔමෙගා වර්ගයේ මේ පැත්තෙම තියාගෙන mr වලින් බෙදුවාම මට එනවා mu capital R බෙදීම simple m simple r. simple m ට අපි ආදේශ කරමු mg. එතකොට අපිට එනවා මෙතනින් mg නෙවෙයි r ට ආදේශ කරනවා mg mu mg බෙදීම m වාරයක් r. මේ මේ බෙදෙනවා එකයි. එහෙනම් එනවා අපිට mu g බෙදීම r කියලා කවුද? ඔමෙගාගේ වර්ගය. පුතේ ඔමෙගාගේ වර්ගය ඔය එන්නේ. එහෙනම් ඔමෙගා සමානයි යාගේ වර්ගමූලය කියලා යටින් කොටු කරගන්න. ඔමෙගා සමානයි mu g බෙදීම r ගේ වර්ගමූලය. එයාව කොටු කරගන්න. මෙතන ආවේ බීටා අගයක් කරගත්තේ අතන අරගත්තේ කෝණික ප්‍රවේගයට අගයක්. පැහැදිලිද? බීටායි කෝණික ප්‍රවේගයටයි අරගත්තේ.
හරිද? ඉවරද? හරිද පුතේ? මේ උපසටහන ඇඳගත්තා නේද? මකනවා. ඉවර නම් කියන්න. ඉවරද දුලේ? ඉවරයි ටීචර්. එහෙනම් කියන්නේ ඊළඟට අංක 2 කියලා දාලා. ඒක අපේ අංක 1 අංක 2 කියලා දාලා කියන්නේ හේතු අවලංගුය. මම මේ කොටසෙන් නවත්තන්නම්. ඉතුරු ටිකට මම නෝට් එක එවන්නම්. අපි ඊළඟ දවසේ ඉතුරු සාකච්ඡා කරමු. තව කීපයක් තියෙනවා. මම කැමති නෑ මේ නෝට් එක දීලා සාකච්ඡා කරන්න. ඒක ඉතින් අපිට කරන්න දෙයක්වත් නෑනේ නේද? මේ නෝට් එක දෙන්නම්. මම මේ සාකච්ඡා කරනවා කියලා ඉතින් මේක නොදී කියන්න මම ඊළඟට අංක 2 කියලා දාලා හේතු අවලම්බය. හේතු අවලම්බය. අංක 2 හේතු අවලම්බය. හේතු අවලම්බය. උදේ අවලම්බය කියන්නේ හරියට සරල අවලම්බය වට්ටා. එතකොට අපි සලකනවා සරල අවලම්බය. මේ සරල අවලම්බය සිරස්ව ඉඳලා තිනකොට ඔය විදිය නේද? අපි මේ සරල අවලම්බය චලනය කරනවා නම් ඉස්සර කිව්වේ තිරස් වෘත්තාකාර පතයක. තිරස් වෘත්තාකාර පතයක චලනය කරවන්න උත්සාහ කරනවා. එතකොට අපි සලකන්නේ මෙයාගේ තිරස් වෘත්තාකාර පතය. ඒ කියන්නේ මම මෙයාව පොඩ්ඩක් තිරස් බව නැති කරලා එයා මෙහෙම තිරස් වෘත්තයක චලනය වෙනකොට කොහොමද ඉන්නේ? පොඩ්ඩක් ඇලවෙනවා. කෝණයකින් ඇලවෙනවා. නේද? ඒක වත්ත මෙතන. ඔන්න. ඒකට එයා චලනය වෙන්නේ තිරස් වෘත්තයක. මෙයා මේ ස්කන්ධයේ චලනය වෙනවා තිරස් වෘත්තයක. තේරෙන්නේ නැත්නම් අහන්න මිස් මෙතන තේරෙන්නේ නැහැ කියන එක. එහෙනම් මම සලකනවා මෙයා මෙහෙම චලනය වෙනවා නම් ඒකට හැමතිස්සෙම ඉන්නේ අර කෝණයෙන් ඉන්නේ. මෙයා අපි ගනිමු සිරසට මෙහෙම තීටා කෝණයකින් ආනත වෙලා තියෙන්නේ කියලා. නේද? ඒතර මේ පිහිටීමට ආවත් එයා ඉන්නේ සිරසට තීටා කෝණයකින් ආනත. මේ ඕනම පිහිටීමකදී අපි සලකන්නේ එතකොට එයා ඉන්නේ කාට ආනතෙන්ද? සිරසට තීටා ආනතයකින් ඉන්නේ. එතකොට මේ සිරස සැලකුවොත් මේ සලකුණු වෙන්නේ හරියටම මේ කේන්ද්‍රයේ මතට මේ රක්ෂ රේඛාව. හරියට තිරස. දැන් ඔයාලට පැහැදිලි වෙනවා. අර මේ රූප සටහනක් පැහැදිලි වෙනවා. එතකොට මේ ලක්ෂ්‍ය අපි ඕ කියලා සැලකුවොත් මෙයා මේ විදිහට තිරස් වෘත්තාකාර පතයක චලනය වෙන්න නම් පුතේ කේන්ද්‍රයේ දෙසට ක්‍රියා කළ යුතුයි කවුද? බලයක්. ඒ බලයේ කේන්ද්‍ර අභිසාරී බලය. right. ඊළඟට දැන් මෙයා තන්තුවකින් මේ ආනත වෙලා ඉන්නේ. මේ තන්තුව. මෙයා මත ක්‍රියා කරනවා තන්තුවේ ආතතිය. එහෙනම් mg යාගේ බර පහලට කේන්ද්‍ර අභිසාරී බලය කියන එක මෙයා රතු පෑනකින් සලකුණු කරගන්න. රතු පෑනකින් හොඳට පැහැදිලිව පේන්න මේ බලය. right. එතන මෙහෙම ලියන්නකො. ලියන්න මෙහිදී simple m ස්කන්ධය මම කලින් දුන්නේ පොඩි නෝට් එකක් නේද? අපි චුට්ටක් ආයේ කලින් එකට ගිහිල්ලා මෙන්න මේක ලියලා එමුද? අර තැටිය ළඟ ලියා ගන්න මේ විදිහට මට ඒක කියන්න බැහැ. ලියන්න. ඒක මම දුන්නා නෝට් එකේ. සීමාකාරී සමතුලිතයේ පවතී කියලා. sorry. මම මෙතනට. මේක ලියා ගන්න මෙහෙම මේදී simple m ස්කන්ධය තිරස් වෘත්තාකාර පතයක යාමට
තිරස් වෘත්තාකාර පතයක යාමට අවශ්‍ය තිරස් වෘත්තාකාර පතයක යාමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙනුයේ කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙනුයේ කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙනුයේ right. දැන් මම එතන පොඩ්ඩක් නතර කරලා ඔයාලගෙන් අහනවා දැන් කියන්නේ මේ චලිතයේ මෙහිම අවලම්බයේ චලනය කරනවා නම් මේ විදියට තිරස් වෘත්තයක හිතලා උත්තර දෙන්න අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලයේ සපයන්න උදව් කරන්නේ මොන බලයෙන්ද? मैं हरिයට බලුවොත් දැන් මෙතන මේ කේන්ද්‍ර අභිසාරී බලය මෙයා මත ක්‍රියා කරන බල මේවා. ඕවා ක්‍රියා කරනවා. දැන් කියන්නකෝ බලන්න. දැන් මේ කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ කාගෙන්ද? තන්තුවේ ආතතියෙන්. බොහොම හොඳයි. ඔයගලන්ට පේනවා මේ MG සිරස්ව පහළට ඉන්නේ. තිරස් බලයක් මෙයාගෙන් වෙදෙන්නේ නැහැ. මොකද මෙතන අංශක 90ක් නේ. අංශක 90 කොස් කෝණය කොස් 90 බිඳුවයි. නේද? එතකොට එයාගෙන් බලපෑමක් එන්නේ නැහැ. මේ ලම්බකනේ මෙතන. එතකොට මෙතනදී අරගත්තොත් මේ ආතතිය තියෙන්නේ මේ විදිහට. ආතතියේ සිරස් සංරචකය මෙයා තීටා නම් මෙයා t cos theta. මේ පැත්ත t cos theta. මේ පැත්තට කවුද? t sin theta. එහෙනම් මෙන්න මේ බලය මෙයාගේ මෙන්න මේ සංරචකය t sin theta බලය තමයි උදව් කරන්නේ කාටද? අර අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සපයන්න පුතේ. ඔයගොල්ලෝ මෙහෙම සලකුණු කරගන්න. ඒක වඩාත් හොඳින් පේනවා. මේ mg පහළට ලකුණු කරන්න, මේ t මේ විදිහට ලකුණු කරන්න. මේ කැපිටල් F බලය රතු පෑනෙන් ලකුණු කරන්න මෙයාට සම්බන්ධ නොකර. කැපිටල් F බලය රතු පෑනෙන් සලකුණු කරන්න කැපිටල් F කියලා අරයට මුට්ටු කරන්නේ නැතුව. හොඳම දේ ඒකයි. නේද? මොකද ඒ අවශ්‍ය බලය සැපෙන්නේ අරයගෙන් කියන එක එතකොට පැහැදිලි වෙනවා. දැන් F මෙතන රින් ගෙවුවාම හිතන්නේ ආයි පුට් ඉන්නවා ටීත් ඉන්නවා. ඒව නෙවෙයි. අර F බලය අවශ්‍ය බලය සපයන්නේ අරයගෙන්. එහෙනම් අපි දැන් ගාන හදමු. අපි ගනිමු ලියන්නේ එතන සැපයෙනුයේ O කේන්ද්‍රයේ දෙසට ඇති කේන්ද්‍ර අභිසාරී බලයේ සැපයෙනුයේ O කේන්ද්‍රයේ දෙසට ඇති ආතතියේ O කේන්ද්‍රයේ දෙසට ඇති ආතතියේ ඔයගොල්ලෝ පැහැදිලි වෙන්න ඕනේ මේ සිරස් බලය මෙයා තීටා නම් මේ කෝණයක් තීටා. ඒකට මෙයාට එන්නේ t cos theta. මේ පැත්තට ඉන්නේ t sin theta. ඊටට පිටුපාලා ඉන්නේ. එහෙනම් ආතතියේ මෙන්න මෙයාව ලියන්න. t sin theta බල සංරචකය මගිනි. t sin theta බල සංරචකය මගිනි. හරි නේද? එහෙනම් අපි දැන් යොදමු O දෙසට F සමානයි MA යෙදීමෙන් F සමානයි MA යෙදීමෙන්. එහෙනම් අපි මෙතන මේ දෙසට F සමානයි MA යොදනවා. F සමානයි M වාරයක්
ඒ වෙනුවට අපි ගන්නු v වර්ගයේ බෙදීම r v වර්ගයේ බෙදීම r. එහෙනම් x වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් t sin theta. x සමානයි කවුද? x සමානයි t sin theta. එහෙනම් මම මෙතන කෙලින්ම ලියනවා t sin theta සමානයි mv වර්ගයේ බෙදීම r කුටි. තිරස්ව යොදන්නේ මේ බල සිරස් මම මේ යෙදුවේ තිරස්ව. ඒව පැහැදිලි නැත්නම් මෙතන ගන්න තිරස්ව. හරි නේද? තිරස්ව. right. එහෙනම් දැන් මම ලියනවා t sin theta සමානයි mv වර්ගයේ බෙදීම r. මට උතන දැන් මේ t වෙනුවට ගන්න කෙනෙක් අවශ්‍යයි. t වෙනුවට මට මේ ගන්න මේ තුලින් ගොඩනගා ගන්න පුළුවන් මේ mg ට මට සමාන කරන්න පුළුවන් කාවද? t cos theta. ඔන්න මට එක සමීකරණයක් ලියන්න පුළුවන් මේ ස්කන්ධයේද මේ ස්කන්ධයේ මොන බලද? සිරස් බල සැලකුවාම මම මෙතනට මෙයා වරගත්ත x සමානයි t sin theta. ඕගොල්ලන්ගේ තමයි දැන් ලියලානේ අර හෙව්ද නැතුවත් ඇතිනේ. නම් මෙතන ගන්න ඊළඟ සිරස් බල සැලකීම. සිරස් බල සැලකීමෙන් අපිට ලියන්න පුළුවන් t cos theta සමාන වෙන්න ඕනේ mg වලට. එහෙනම් t ට මට අගයක් ලියන්න පුළුවන් mg බෙදීම cos theta. mg බෙදීම පුතේ cos theta. ඒ t ව මම මෙතනට ආදේශ කරනවා. මෙයා අංක 1 සමීකරණේ, මෙයා අංක 2 සමීකරණේ. 1 හා 2කින් මට ලියන්න පුළුවන් එකේ ලියනවා mg බෙදීම cos theta. mg t වෙනුවට ලියනවා mg බෙදීම cos theta වාරයක් sin theta සමානයි mv වල වර්ගය බෙදීම r. පේනව නේද? right. අපිට පේනවා. මෙතන mg බෙදීම cos theta වාරයක් sin theta සමානයි mv වර්ගයේ බෙදීම r. දැන් පේනවා ওই දෙපැත්තෙම m ඉන්නවා. දෙපැත්තෙම m ඉන්නකොට මුළු දෙපැත්තම මම m වලින් බෙදනවා. ඒතර මේ එකයි. ඒක බෙදලා යනවා. එහෙනම් දැන් මට පුළුවන් ඔතනින් උක්ත කරගන්න v වල වර්ගය. v වර්ගය උක්ත කළොත් සමානයි මේ r ව මෙතනින් සුළු කරගන්න පුළුවන් හරස් ගුණිතේ දාලා r ගෙන් ගුණ කරා. එහෙනම් එනවා sin theta බෙදීම cos theta වෙනුවට ලියන්න පුළුවන් tan theta. rg එනවා tan theta. අපි යාවලියා කියන්න පහසුයි rg කියනකට වැඩි gr sin theta. so tan theta. sin theta බෙදීම cos theta කියන්නේ tan theta නේ. එහෙනම් මම ලියනවා මෙතන gr tan theta. tan theta v වර්ගයේ සමානයි gr tan theta. එහෙනම් v සමානයි කවුද? gr tan theta ගේ වර්ගමූලය. මම පාස් පේපර්ස් වල ගැටලු තියෙනවා. මේ අවුරුද්දේ ඔයගොල්ලන්ට දෙන ඊළඟ අවුරුද්දේ දෙන ගැටලුවත් මෙයාම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආදේශ කරලා උත්තර හොයාගන්න තියෙන විදිහට සූත්‍ර මතක තියාගන්න. v සමානයි gr tan theta. යාගේ වර්ගමූලය කොටු කරගන්න. gr tan theta ගේ වර්ගමූලය අපි පැනකින් කොටු කරගන්න. හරි නේද? හොඳයි. මම චුට්ටු පුතේ වාරයට දාන්නම්. අපි වෙනද දැන් මෙතනින් නතර කරමු. මහන්සි වෙන්න නේද? මොනවාන දෙයක් තියෙනවා නම් අහන්න. මේ විදිහට කරගෙන යමු. මම කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න සම්බන්ධ වෙන්න. නොදන්න දේ අහන්න පුරුදු වෙන්න.
පුරුද්දක් කරගන්න ගෲප් එකට දාන්න ඔයාලා නොදන්න දේවල් නේද? ඒක දන්න අය උදව් කරනවනේ ඒකත් පිනක්නේ. හොඳම දේ ඒකයි. හුදකලාවේ යනවට වැඩිය හොඳයි ඔයාලා කණ්ඩායමක් විදිහට එකතු වෙලා වැඩ කරන්න. ඒක මාත් දැනගන්න එක හොඳයිනේ නේද? ඔයාලා දැන් පන්ති කාමරේ අපි ඉන්නකොට මම මතකයි මට නේද? දැක්කනේ ඔයාලා ගොඩාක් එකමුතු වෙලා ගණන් හැදුවා. එකිනෙකාට තියෙන ගැටලු විසඳගත්තා. හරි සහයෝගයෙන් උනන්දුවෙන් වැඩ කරා. මේ කෙනෙකුට තියෙන ප්‍රශ්නේ ගැනලා කතා කරලා හැමෝම උදව් කරනවා. හැමෝම ප්‍රශ්න කරනවා. අන්න ඒක හරිය වටිනවා. ඉතින් ඒ දේ දැන් ගෲප් එක තුල ගොඩනගා ගන්න මේ ගෲප් එකෙන් කතා කරන්න. ගෲප් එකේ අනිත් අයත් එක්ක එකතු වෙලා ප්‍රශ්න අහන්න විසඳ ගන්න. මේ හොඳම ක්‍රමය ඒකයි. මට පෞද්ගලිකව දානවටත් වැඩිය හොඳයි. හොඳම දේ මට දැන් තේරුණ දේ ගෲප් එකට දාන්න. මට බැරි වුණත් කවුරු හරි කෙනෙක් උත්තර දෙන්න උත්සාහ කරන්න අපිට. මේකට උත්තරේ මේකයි, මේකට උත්තරේ මේකයි නෑ ඕක කොහොමද මෙහෙමයි. මෙතනදී යොදන්න ඕන මේ තියරි එක ඕන ගැටලුවක් ඒ තුල විසඳ ගන්න උත්සාහ කරන්න. හොඳම දේ ඒකයි පුතේ. නේද? ඉතින් මේ අපි ප්‍රාර්ථනා කරමු නේද? මේ ලෝකයේම ලෙඩ වෙලා තියෙන වෙලාව ලෙඩ පැතිරෙන එක නතර වෙන්න සියලු දෙනාටම දුක් නිරෝගී භාවය ලැබෙන්න දැන් මේ මහරය නේද? 12 මාර පහු. ඉතින් ඔයාලට සුබ රාත්‍රියක් බුදු සරණයි. සිතේ සතුටින් ඉන්න වාසනාව ලැබෙන්නේ කියලා. ඒ වගේම ඔයාලගේ අරමුණු වලට යන්න ඔයාලට අවශ්‍ය ශක්තිය ධෛර්යය කැපවීම ඒ දේවල් ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පුතේ. එන මම මෙතනින් නවත්තනවා. නෝට් එකේ වන්නම්. ගණන් හදමු ඉස්සරහට කරගෙන යමු. ආයි මට හිත 13ට කරන හන්ද අපව සඳුදා රෑ වගේ දාගන්න බලමු. මේ රෑ හොඳයි වගේ මට හිතෙනවා. ඉතින් අර අමාරු වෙන්නේ කරගන්න නේද? ඒ පිළිබඳව ඔයාලා මොනවා හරි අදහස් තියෙනවනම් එවන්න. දැන් මේ රෑ කරානේ නේද? ඒක නිසා ඒකත් ලබන සතියේ ඉඳන් අපි කරගෙන යමු මේ විදිහට. මේ හොඳයි. එන්න නැවතුවා. සරණයි පුතේ. Sarnai teacher. Thank you, teacher. welcome. Budu Saranai teacher, thank you. සරණයි. Question and teacher, thank you, teacher. පුතා